ආයිබෝන් දුවේ පුතේ අද අපේ දුවල පුතාලත් එක්ක සම්බන්ධ වෙන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය යටතේ දුවේ පුතේ පැවැත්වුණු 2020 අවුරුද්දේ පැවැත්වුණු උසස් පෙළ විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න තමයි දුවේ පුතේ අපි දුවල පුතාලත් එක්ක සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම දුවල පුතාලා දන්නවා විෂය නිර්දේශ 2017 අවුරුද්දේ යාවත් කාලනවා දුවේ පුතේ. එතකොට 2017 උසස් පෙළ ඉගෙන ගන්න ආපු දරුවෝ අවුරුදු දෙකක් උසස් පෙළ ඉගෙනගෙන 2017 උසස් පෙළට ආපු දරුවෝ 2017 උසස් පෙළට ආපු දරුවෝ අවුරුදු දෙකක් උසස් පෙළ ඉගෙනගෙන 2019 අවුරුද්දේ තමයි මේ නව නිර්දේශ යටතේ පළවෙනි විභාගයේ පැවැත්වෙන දරුවෝනේ. ඊට පස්සේ දෙවනි වතාවට 2020 මේ දරුවන් 2020 විභාගයේ පැවැත්වුණ දරුවෝනේ 2019 අවුරුද්දට පස්සේ 2020 අවුරුද්දේ මේ නව නිර්දේශ යටතේ දෙවනි වතාවට ප්‍රශ්න පත්‍රය පැවැත්වුණේ. ඉතින් අද අපි දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය ප්‍රශ්න පත්‍රය 2020 අවුරුද්දේ පැවැත්වුණු ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය නැත්නම් MCQ පේපර් එක කෙටි ප්‍රශ්න පත්‍රය කියනවා පළවෙනි ප්‍රශ්න පත්‍රය විභාගයට යන පළවෙනි දවසේ BST ෆස්ට් පේපර් එක තියෙන්නේ ඕගොල්ලෝ දන්නවා ඊළඟ දවසේ තමයි සෙකන්ඩ් පේපර් එක තියෙන්නේ. ඉතින් අපි අද ෆස්ට් පේපර් එකයි පුතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක. හරි බලමු. මෙන්න තියෙනවා දරුවනේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2020 ඔක්තෝබර් මාසයේ පැවැත්වුණු දරුවනේ විභාගයේ මේ කොරෝනා තත්ත්වය නිසා ඔයගොල්ලන්ට මතකයි අගෝස්තු නියමිත කාලයට විභාගය පවත්වා ගන්න ඕනේ නැහැ. ඊට පස්සේ විභාගය 2020 විභාගයේ 2020 ඔක්තෝබර් මාසයේ තමයි පැවැත්වුණු දරුවනේ. එකයි මේ ඔක්තෝබර් විදිහට සඳහන් වෙලා තියෙන්නේ 2020 දරුවන්ට ඔක්තෝබර් මාසයේ පැවතුනේ මේ කොරෝනා වසංගතය නිසා. රයිට් හරි ඔක්තෝබර් නව නිර්දේශ General Certification of Education Advanced Level Examination October 2020 new syllabus ජෛව පද්ධති තාක්ෂණ වේදයේ පැය දෙකයි තාක්ෂණ වේදයේ එක කොටස පැය දෙකයි එක බහුවර්ණ ප්‍රශ්න පත්‍රය MCQ පේපර් එකට පැය දෙකක කාලයක් හම්බ වෙනවා රයිට් Biosystem Technology 1 2 hour උපදෙස් ටිකක් තියෙනවා බලමු පුතේ ටිකක් සියලුම ප්‍රශ්න වල පිළිතුරු සපයනවා MCQ පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය නැත්නම් පළවන ප්‍රශ්න පත්‍රයේ රයිට් සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕනේ. ප්‍රශ්න 1 සිට 50 දක්වාත් ප්‍රශ්න 50ක් තියෙනවා. වරණ 5ක් තියෙනවා. ඒ වරණ 5න් වඩාත්ම ගැළපෙන නිවැරදි වරණය තෝරා ගැනීමයි තියෙන්නේ. රයිට් පිළිතුරු පත්‍රයේ තියෙන විදිහට කටයුතු කරන්න ඕනේ. උත්තර පත්‍ර විදිහට. උත්තර පත්‍රයේ නියමිත ස්ථානයේ ඔබේ විභාග අංකය සඳහන් කරන්න ඕනේ, ලියන්න ඕනේ. උත්තර පත්‍රයේ පිටුපස දී ඇති උපදේශ සැලකිල්ලෙන් කියවලා බලන්න ඕනේ පුතේ. 1 සිට 50 එක් ප්‍රශ්නයට 1 2 3 4 5 කියන පිළිතුරු වලින් නිවැරදි හෝ ඉතාමත්ම ගැළපෙන හෝ පිළිතුර තෝරාගෙන එම උත්තර පත්‍රයේ පිටුපස දැක්වෙන උපදේශ පරිදි කතරයක් යොදා දක්වන්න ඕනේ පුතේ. මේ උපදේශ අනුවයි කියන දේ කරන්න ඕනේ. වැඩසටහන් රයිට් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ. කැල්කියුලේටර්ස් භාවිත කරන්න පුළුවන් ගණන් හදන්න විශේෂයෙන්ම වැඩසටහන් සම්පාදනය කළ නැමැති අපිට non programmable කැල්කියුලේටර්ස් භාවිත කරන්න පුළුවන් වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ. ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දුන්නා විශේෂයෙන්ම ඉංජිනේරු තාක්ෂණ වේදී විෂය සඳහා වගේම උසස් පෙළ තවත් විෂයන් කීපයක් සඳහා ගණකාධිකරණයේ විෂය වගේ ජෛවපත් තාක්ෂණ වේදී විෂය වගේ විෂයන් සඳහා මේ ප්‍රෝග්‍රෑම් කරන්න බැරි කැල්කියුලේටර්ස් භාවිත කරන්න අවස්ථාව දී තිබෙනවා දරුවන්ගේ සඳහා කටයුතු දරුවන්ට මේ සුළු කිරීම කටයුතු පහසු කරගන්න ඒ සඳහා කාලය ඉතිරි කරගන්න කැල්කියුලේටර්ස් භාවිත කරන්න අවස්ථාව දීලා තිබෙනවා දරුවනේ. හොඳයි දරුවනේ අපි යමු ඉදිරියට. හරි. හොඳයි ප්‍රශ්න අංක 1කට යනවා 2020 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ පළවෙනි ප්‍රශ්නෙට යනවා දුවේ පුතේ අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට යනවා. MCQ එකේ first question එකට අපි යනවා බලමු. බොහෝ අවස්ථාවන්හිදී විශාල ජලදේහයක් මතින් හමා ගොස් යම් ප්‍රදේශයකට ගමන් කරන සුළං මගින් එම ප්‍රදේශයේ දේශගුණය වඩාත් මොනවා කරනවද කියලා අහන්න. රයිට් බලන්නකො එතකොට මේකේ දැන් මේ ඔයගොල්ලන්ට කියපු ගමන් මතක් වෙන්න ඕනේ දැන් විශේෂයෙන්ම මේ දේශගුණය ගැන අපි කතා කරන්නේ පළවන ඒකකය නේද? මේ හරි දේශගුණික තත්ත්ව ජෛව පද්ධති කෙරෙහි බලපාන මේ දේශගුණික තත්ත්ව යටතේ පුතේ අපි විශේෂයෙන්ම කතා කරනවා මේ වර්ෂාපතනය ආලෝකය උෂ්ණත්වය සාපේක්ෂ ආර්ද්‍රතාවය සුළඟ අලුතෙන්ම එකතු වුණා එකට වාගෝපී නැත්නම් වායුගෝලීය පීඩනය කියන කොටසක් එකතු වුණා. ඉතින් මේවා කොහොමද
ජෛව පද්ධති සඳහා මේ එක් සාධක බලපාන්න කියන ආකාරයේ දුල පුතාලත් එක්ක දුල පුතාලා සාර්ථකව ඉගෙනගෙන තියෙනවා මේ ආරම්භක මුල් පාඩම් වලදී. ඉතින් විශේෂයෙන්ම අපිට මේ ගැන මේතන කතා කරනකොට මේ වගේ දේවල් පිළිබඳ අවබෝධය දැනුම තියෙන්න ඕනේ පුතේ. ඉතින් බොහෝ අවස්ථාවන්හිදී මේ ප්‍රශ්නය තර්ක කරලා උත්තරේ ලබා ගැනීමේ හැකියාව දරුවන්ට තියෙන්න ඕනේ. බොහෝ අවස්ථාවන්හිදී විශාල ජලදේහ මතින් හමා ගොස් යම් ප්‍රදේශයකට ගමන් කරන සුළං මගින් අපි දන්නවා දැන් වර්ෂාව ලංකාවට වර්ෂාව ලැබෙන අපි දන්නවා ලංකාවට වර්ෂාව ලැබෙන ක්‍රම ගත්තාම දරුවනේ අපි දන්නවා මේ සුළං මෝසම් සුළං නිර්තදිග මෝසම් සුළං වගේම ඊශාන්‍ය දිග මෝසම් මගින් අපිට වර්ෂාව ලැබෙනවා නේද දරුවනේ. ඉතින් මේ වර්ෂාපතන රටාව අනුව තමයි අපේ රටේ භෝග වගා කටයුතු සිදු කරන්නේ. ප්‍රධාන වශයෙන් යල සහ මහ වශයෙන් ප්‍රධාන කන්න දෙකක් තියෙනවා. මේ කන්න දෙකේදී භෝග වගා කටයුතු විශේෂයෙන්ම වීගොවිතැන් කටයුතු කරන්න පුතේ මේ විශේෂයෙන්ම වර්ෂාපතන රටාව අනුව. රයිට්? ඒ අනුව තමයි භෝග වගා කටයුතු සිදු කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි කෙලින්ම ප්‍රශ්නට පිළිතුර යමු. බලමු ප්‍රශ්නට පිළිතුර ගන්න. ඉතින් මේ අපේ ලංකාවට වර්ෂාව ගේන මෝසම් මගින් නිර්තදිග මෝසම් මගින් ලංකාවේ නිර්තදිග ප්‍රදේශයේ ඉදන් හමාගෙන එන මෝසම් දරුවනේ නිර්තදිග ප්‍රදේශයේ සාගරවලට ඉහළින් තමයි ගමන් කරන්නේ. ඉතින් ඒකයි කියන්නේ බොහෝ අවස්ථාවන්හිදී විශාල ජලදේහ මතින් හමා ගොස් ලංකාවට මේ වර්ෂාව ලැබෙන ප්‍රධාන ක්‍රමයක් තමයි නිර්තදිග මෝසම් මගින්. මේ නිර්තදිග මෝසම් මගින් දරුවනේ මේ නිර්තදිග මෝසම් ලංකාවේ නිර්තදිග ප්‍රදේශයේ ඉඳලා හමාගෙන එනවා දිවයින ලංකාවට. නිර්තදිග වෙරළ මුහුදු ප්‍රදේශ සාගර ප්‍රදේශ නිර්තදිග සාගර ප්‍රදේශ වලට ඉහළින් මේ හමාගෙන එන සුළං නිසා පුතේ නිර්තදිග මෝසම් සුළං නිසා මේ අපිට ඒ ප්‍රදේශ වලට වර්ෂාපතනය තියෙනවා. විශේෂයෙන්ම මේ බොහෝ අවස්ථාවන් වලදී විශාල ජලදේහයක් මතින් හමා ගොස් යම් ප්‍රදේශයට ගමන් කරන සුළං මගින් පුතේ මේ ආකාරයට නිර්තදිග ප්‍රදේශයෙන් නිර්තදිග පැත්තෙන් හමාගෙන සුළං මගින් ඒ නිර්තදිග මුහුදු වලට ඉහළින් හමාගෙන ඒම නිසා ඒගොල්ලෝ විශාල ප්‍රදේශයක් ගොස් බලන්නකෝ විශාල ජලදේහ මතින් හමා ගොස් ඒගොල්ලෝ යම් ප්‍රදේශයකට ගමන් කරන සුළං මගින් මේ ප්‍රදේශයේ විශාල වශයෙන් තෙත් කිරීමක් සිදු කරනවා දරුවනේ. බලමු පිළිතුරක් තියෙනවද කියලා. හරියටම හරි. උණුසුම් කරයි අපෝ නැහැ පිරිසුදු කරයි. හතරවෙනි ප්‍රශ්නේ සිසිල් කරයි. පස්වෙනි ප්‍රශ්නේ වියලි කරයි නෙමෙයි පුතේ. තෙත් කිරීමයි සිදු කරන සුළං මගින් එම ප්‍රදේශයේ දේශගුණේ වඩා තෙත් කිරීම සිදු කරනවා පුතේ. එතකොට අපිට නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර. නිවැරදි පිළිතුර විදිහට අපිට තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. බොහෝ අවස්ථාවන්හිදී විශාල ජලදේහයක් මතින් හමා ගොස් යම් ප්‍රදේශයකට ගමන් කරන සුළං මතින්. ඉතින් ඔන්න බලන්නකො අපි හොඳම උදාහරණයක් කියන්න පුළුවන්. නිර්තදිග ප්‍රදේශයේ ඉඳලා නිර්තදිග මෝසම් මගින් ඇතිවන වර්ෂාපතනය ඔයගොල්ලෝ දන්නවා පුතේ. ඉතින් මේ නිර්තදිග ප්‍රදේශය හරහා හමා එනකොට ඒ නිර්තදිග ප්‍රදේශයේ විශාල සාගර ප්‍රදේශ වලට ඉහළින් තමයි මේ හමාගෙන එන්න සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා මේවායේ බලපෑම ඇති කරන ප්‍රදේශ තෙත් කිරීමක් සිදු වෙනවා දරුවනේ. ඒකයි කියන්නේ. එහෙනම් බොහෝ අවස්ථාවන්හිදී විශාල ජලදේහයක් මතින් හමා ගොස් යම් ප්‍රදේශයකට ගමන් කරන මෙන්න මේ සුළං මගින් පුතේ එම ප්‍රදේශයේ දේශගුණය වඩාත් තෙත් කිරීමක් සිදු වෙන්නේ. එම ප්‍රදේශයේ දේශගුණය මොකද්ද පුතේ සිදු කිරීමක් වෙන්නේ? වඩාත් තෙත් කිරීමක් සිදු වෙනවා දරුවනේ එම ප්‍රදේශයේ දේශගුණය. මං හිතන්නේ ඉතාමත්ම පැහැදිලි. ඉතින් විශේෂයෙන්ම මේ දේවල් දරුවනේ අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒකයි විශේෂයෙන්ම මෙන්න මේ දේවල් පිළිබඳ මූලික අවබෝධයක් තියෙන්න ඕනේ පුතේ. ඒ විදිහට තර්ක කරලා පිළිතුර ගැනීමේ හැකියාවක් දොළ පුතාලට තියෙන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම ලංකාවට බලපැවැත්වෙන මේ වර්ෂාපතන ක්‍රම ගැන අවබෝධයක් තියෙන්න ඕනේ පුතේ. ලංකාවේ භෝග වගා කටයුතු විශේෂයෙන් ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික රටක්. ප්‍රධාන වශයෙන්ම වීගොවිතැන කරන්නේ බහුතර ශ්‍රී ලාංකිකයන් ගොවියෝ. ඉතින් මේ අපි දන්නවා කෘෂිකර්මාන්තය මත තමයි දරුවනේ මේක මූලික වෙලා තියෙන්නේ. ඉතින් මේ භෝග වගා කටයුතු වර්ෂාපතන රටාවන්වයි ලංකාවේ සිදු කරන්නේ. අපි අර කලින් කිව්වාගේ යල සහ මහ වශයෙන් ඔගොල්ලෝ දන්නවා කන්න දෙකක් තියෙනවා. ඉතින් මේ කන්න දෙකේදී විශේෂයෙන්ම යල කන්නේ අපි දන්නවා මාර්තු අප්‍රේල් මාස දෙකේ පුතේ පළවෙනි අන්තර් මෝසම මගින් සංවහන වැසි ලැබෙනවා.
ප්‍රධාන වශයෙන් යලකන්නේදී මැයි සිට සැප්තැම්බර් දක්වා දරුවනේ නේද නිරතදිග මෝසම් මගෙන් වර්ෂාව ලැබෙනවා. ඊළඟට මහකන්නේ අපි දන්නවා ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකක් දෙවන අන්තර් මෝසම මගින් දරුවනේ සංවහන වර්ෂාව ලැබෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් මහකන්නේදී වර්ෂාපතන ලැබෙනවා ඊශාන දිග මෝසම් මගින් වර්ෂාව ලැබෙනවා. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාස 3ක් වියලි කලාපයට වර්ෂාව ලැබෙනවා මේ ඊශාන දිග මෝසම මගින් ලංකාවේ. ඉතින් ඒ අනුව තමයි පුතේ කන්න දෙකදී භෝග වගා කටයුතු සිදු කිරීම සඳහා මේ රටාව අනුව නිර්මාණය වෙලා තියෙන ඒකත් විශේෂයෙන් මෙතනදී මතක් කරන්න ඕනේ වැදගත්. හරි මම හිතන්නේ එහෙනම් ප්‍රශ්නේ ඉතාමත්ම පැහැදිලි දුල පුතාලට තහවුරුයි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ කතා කරලා අවසන් කරේ. right ඔන්න 13 වෙනි ශ්‍රේණියට අලුතෙන් එකතු වෙච්ච ඒකකයක් මේ ඒකකයේ විශේෂයෙන්ම මේ අපනායන භෝග විශේෂයෙන්ම කතා කරනකොට අපි තේපොල් රබර් ගැන කතා නොකර බෑ දරුවනේ. ඉතින් ඒ වගේම වැදගත් මේක ඒකකයට එකතු කරලා තියෙන මේ ගම්මිරිස් නිෂ්පාදනයේ සුදු ගම්මිරිස් නිෂ්පාදනයේ කළු ගම්මිරිස් නිෂ්පාදනයේ වගේම දරුවනේ ග්‍රීන් ටී බ්ලැක් ටී නිෂ්පාදනය කරන ආකාරය ඒ වගේම කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන රබර් සම්බන්ධයෙන් කතා කරනවා පුතේ. ඒ වගේම අපි මේ දිසිදි පොල් ගැන කතා කරනවා සුපිරිසුදු පොල් තෙල් ගැන කතා කරනවා දරුවනේ. මේක දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලියත් අපි දන්නවා දරුවනේ මේක පියවර මුලින්ම අපි පොල් පදම් කිරීම සිදු කරන්න ඕනේ දරුවනේ. පොල් පදම් කිරීම සිදු කළාට පස්සේ මේ පොල් වල පොල් ලෙල්ල ඉවත් කරනවා පුතේ. අපි දන්නවා මේ හොඳින් පැසුණු පොල් ගන්න මේ සදා තෝරගන්නේ. හොඳින් පැසුණු පොල් ගන්න පුතේ මේවා අපි ගොඩ ගහලා තියලා අපි මේවා පදම් කිරීම සඳහා යම් කිසි කාලයක් තියලා තියෙනවා. ඉතින් මේ යම් කිසි කාලයක් මේ පොල් පදම් කරන්න තියලා ඉවර වෙලා ඊට පස්සේ මේ පොල් ලෙල්ල අයින් කරන්න ඕනේ පුතේ. පොල් ලෙල්ල අයින් කරාට පස්සේ මේ වටේට තියෙන පොල් කටුව ඉවත් කරන්න ඕනේ පුතේ. ඉතින් මේ පොල් කටුව ඉවත් කිරීම සඳහා විශේෂිත උපකරණයක් භාවිතයෙන් ප්‍රවේශමෙන් මේ කටුව ඉවත් කරලා පුතේ රවුම් ගෙඩිය මදය රවුම් අපි ගන්නවා. රවුමට තියෙන පොල් මදය ගෙඩිය අපි ගන්නවා පොල් කටුව ඉවත් කරපු පොල් මද ගෙඩිය ගන්නවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී ඊට පස්සේ අපි මේ වටේට තියෙන කුරුට්ට අයින් කරන්න ඕනේ. ඒකේ දැන් අර කොප්පරාවල තියෙන කුරුට්ට මොකද සුපිරිසුදු අපි මේ දිසිදි පොල් නිෂ්පාදනයේදී මේ කුරුට්ට අයින් කරන්න ඕනේ. ඒක ඉතින් මේ කුරුට්ට අයින් කරන වෙලාවෙම තමයි දැන් මේක ප්‍රශ්නේ තව අපි ගියේ නෑ. ඉතින් බලන්නකො මෙතන කියනවා මේ දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රරෝහණය වූ පොල් ඉවත් කිරීම සිදු කරනුවේ. ප්‍රරෝහණය වෙච්ච පොල් අර පැලවෙලා තියෙන අපි අර ඔයගොල්ලෝ පැලපිහි කියලා කියනවා එහෙම කියන්නේ නේ. අර ප්‍රරෝහණය වෙලා තියෙන පොල් ඉවත් කිරීම සිදු කරන්නේ මෙන්න මේ අර පියවරේ කුරුට්ට අයින් කරන අවස්ථාවේදී දුවේ පුතේ. ඉතින් ඊට පස්සේ කුරුට්ට අයින් කරාට පස්සේ දරුවනේ අපි ඕගොල්ලෝ දන්නවා මේ පොල් ජීවාණු හරණය කරන්න ඕනේ දරුවනේ. ජීවාණු හරණය කරන්න ඕනේ. මොකද සැල්මොනෙල්ලා වැනි ශුද්‍රජීවී ආකාර ඉන්නවා නම් ඒගොල්ලෝ විනාශ වීම සිද්ධ වෙනවා පුතේ. එතකොට අපි දන්නවා සැල්මොනෙල්ලා වැනි ශුද්‍රජීවී ආකාර ඉන්නවා නම් ඒගොල්ලෝ විනාශ වීම සිද්ධ වෙනවා පුතේ. රයිට් ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ජීවාණු හරණයෙන් පස්සේ පුතේ මේවා කුඩා කැබලි වලට කපනවනේ. කුඩා කැබලි වලට කපලා ඊට පස්සේ කලින් ජීවාණු හරණයෙන් පස්සේ මේවා කුඩා කැබලි වලට අවශ්‍ය කපලා කුඩා කැබලි වලට කපලා පුතේ ඊට පස්සේ මේවා අපි දන්නවා වියලීමෙන් පස්සේ කුඩා කැබලි වලට කපලා මේවා හලා ගැනීම සිද්ධ කරනවා. හලා ගැනීම සිද්ධ කරලා තමයි ඒවා ග්‍රේඩ් කරන්නේ, තේරීම සිදු කරන්නේ. ඊට පස්සේ තමයි මේකේ ඇසිරීම සිදු කරන්නේ දරුවනේ. ඊට පස්සේ තමයි ඇසිරීම සිද්ධ කරන්නේ. ඉතින් මේ විශේෂයෙන්ම අපි මේ දිසිදි පොල් නිෂ්පාදනය ගැනයි පුතේ අපි කතා කරේ. ඉතින් ඒක අතිශයින්ම වැදගත් පියවරක්. අපි දන්නවා මේ පොල් ගෙඩිය ආශ්‍රිත පොල් වල විශේෂයෙන්ම පොල් කටුව ආශ්‍රිත නිෂ්පාදන ගැන මේක පාඩමේ මෙතනදී අපි කතා කරනවා. අපි දන්නවා පොල් කටුව ආශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරනකොට පුතේ පොල් කටුව ආශ්‍රිත නිෂ්පාදන පොල් කටු අඟුරු විශේෂයෙන්ම සක්‍රිය කළ කාබන් නිෂ්පාදනයේ ක්‍රියාවලිය ඒ වගේම පොල් ලෙල්ල ආශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරනවා පුතේ. ඒ වගේම මේ පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන ගැන අපි කතා කරනවා. විශේෂයෙන්ම ඉතින් ඒ වගේ නිෂ්පාදන සිදු කරන මේ අතිශය වැදගත් මේ ක්‍රියාවලියක් මේකෙදි සිද්ධ වෙනවා. පොල් ආශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරපුවම පුතේ ප්‍රධාන භෝගයක් විදිහට අපි මේ දේවල් මේ නිෂ්පාදන අපේ ලංකාවෙන් අපනයන වෙළඳ පොළ සඳහාම ඉදිරිපත් කළ නිෂ්පාදනයේ ලොකු තැනක් විශේෂයෙන් මේ දිසිදි පොල් සඳහා ලංකාව පොල් සඳහා
ඒ වගේම මේ වර්ජින් කොකනට් ඔයිල් සුපිරිසුදු පොල් තෙල් සඳහාත් ලංකාවේ ඉහළ ඉල්ලුමක් තියෙනවා දරුවනේ. මේ අපනයන වෙළඳපොළ තුල ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා වඩාත් ඉහළ වටිනාකමක් ඉල්ලුමක් තියෙන පොල් නිෂ්පාදන කරන්න පුළුවන් භෝගයක් විදිහට දුවේ පුතේ අපිට මේ පොල් හඳුන්වන්න පුළුවන්. එතකොට පුතේ ඔබට මෙන්න මේ දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර ටික මතක තිබ්බනම් පුතේ අපිට මේ සඳහා පිළිතුර පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් පුතේ. එතකොට මේ නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර ටික අපි ආයෙත් බැලුවොත් පුතේ ඉස්සෙල්ලාම අපි මේ පොල් පදම් කිරීම සිදු කරනවා දුවේ පුතේ. මොකද්ද කරන්නේ? මේ අපි හොඳින් පැසුණු පොල් කඩාගෙන හොඳින් පැසුණු පොල් කඩන්නේ පුතේ මේවා ගොඩ ගහලා තියලා පොල් පදම් කිරීම සිදු කරනවා. ඒ අවශ්‍ය කාල ප්‍රමාණයට පොල් පදම් කිරීම සිදු කරලා ඉවර වුණාට පස්සේ දරුවනේ මේ පොල් ලෙල්ල අයින් කරනවා. පොල් ලෙල්ල ඉවත් කරලා පොල් ලෙලි ගහ ගන්න ඕනේ පුතේ. පොල් ලෙලි ගහලා ලෙල්ල ඉවත් කරාට පස්සේ මේ පොල් කටුව ඉවත් කරන්න ඕනේ පුතේ. ඒ කියන්නේ පොල් ගෙඩියට හානියක් නොවන ආකාරයට පොල් ගෙඩි අපිට මදේට හානියක් නොවන විදිහට ඇතුලේ තියෙන පොල් මදේනේ. මදේට හානියක් නොවන විදිහට මේ වටේ තියෙන පොල් කටුව ප්‍රවේශමෙන් ඉවත් කරලා අපිට මේ ගෙඩිය සම්පූර්ණයෙන්ම ගන්න ඕනේ. මදේ සම්පූර්ණයෙන්ම අපි ගන්න ඕනේ. ඊට පස්සේ තමයි පුතේ මේකේ අපි මේ කුරුට්ට අයින් කරනවා. කුරුට්ට වටේට තියෙන දුඹුරු පාට ඒ කුරුට්ට අයින් කරන්න ඕනේ පුතේ. මෙන්න මේ කුරුට්ට අයින් කරන අවස්ථාවේදීම තමයි පුතේ මෙන්න මේ අපේ ප්‍රශ්නයෙන් අහන විශේෂයෙන්ම මේ ප්‍රරෝහණය වූ පොල් මද ඉවත් කිරීම සිදු කරන්නේත් මෙන්න මේ අවස්ථාවේදීමයි. එතකොට කුරුට්ට ඉවත් කරන අවස්ථාවේ ඊට පස්සේ කුරුට්ට අයින් කරලා පුතේ මේ පොල් ගෙඩිය දෙකට කපනවා පුතේ. දෙකට කපලා රයිට් පොල් ගෙඩිය දෙකට කැපීම සිදු කරනවා පුතේ. පොල් ගෙඩිය දෙකට කපලා අපිට පොල් ගෙඩිය දෙකට කපනවා පුතේ. දෙකට කපලා මේක ඊට පස්සේ අපිට අවශ්‍ය මේක පොල් ගෙඩිය දෙකට කපලා ඉවරලා පුතේ මේක වේලා ගැනීම සිදු කරනවා. ඊට පස්සේ වේලා ගැනීම සිදු කරනවා පුතේ. වේලා ගැනීම නෑ දෙකට පොල් ගෙඩිය පුතේ ඉස්සෙල්ලාම කුරුට්ට අයින් කරලා දෙකට කපලා ඉවරලා කරන පියවර තමයි ඔබට අපිට ඒ පියවර අපිට මතකුණා. මේක ජීවාණුහරණය කරනවා පුතේ. ජීවාණුහරණය කරනවා. ඇයි පුතේ ජීවාණුහරණය කරන්නේ? මේ පොල්වල සැල්මොනෙල්ලා වැනි මේ ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවී ආකාර ඉන්න පුළුවන්. අපි මුලත් එක්කව සැල්මොනෙල්ලා වැනි ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවී ආකාර ඉන්න පුළුවන් පුතේ. එහෙනම් බලන්න ඉස්සෙල්ලාම අපි පොල් ගෙඩියේ මේ කටුව උපකරණයක් ආධාරයෙන් පොල් කට්ට අයින් කරලා ඒ අපි කටුව අයින් කරලා පොල් මදේ ලබා ගන්නවා. ඊට පස්සේ කුරුට්ට අයින් කරනවා. මේ කුරුට්ට ඉවත් කරන අවස්ථාවේ තමයි පුතේ මේ විශේෂයෙන්ම ප්‍රරෝහණය වෙච්ච පොල් මද ඉවත් කිරීම සිදු කරන්නේ අන්නේ කුරුට්ට ඉවත් කරන අවස්ථාවේදී. රයිට් කුරුට්ට ඉවත් කළා ඊට පස්සේ පොල් ගෙඩිය දෙකට කපලා මේක ජීවාණුහරණය කරනවා පුතේ. ජීවාණුහරණය කරන්නේ ඇයි? මේ විශේෂයෙන්ම පොල් මදේ ඉන්න පුළුවන් විශේෂයෙන්ම සැල්මොනෙල්ලා වැනි ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවී ආකාරය ඉන්න පුළුවන්. මේ සැල්මොනෙල්ලා වැනි ක්ෂුද්‍ර ජීවී ආකාරය ඉන්නවා නම් ඒගොල්ලෝ විනාශ කිරීම සඳහා තමයි පුතේ ජීවාණුහරණය සිදු කරන්නේ. ඊට පස්සේ මේක වේලලා පුතේ කැබලි වලට කපා ගැනීම සිද්ධ කරනවා. කැබලි වලට කපා ගැනීම සිද්ධ කරලා පුතේ කැබලි වලට කපා ගැනීම සිද්ධ කරනවා පුතේ. කැබලි වලට කපා ගැනීම සිද්ධ කරලා ඒවා අවශ්‍ය ප්‍රමාණයට ඒවා හලලා අවශ්‍ය ප්‍රමාණයට තෝරන්න ඒවා ග්‍රේඩ් කරන්න පුළුවන් පුතේ. ග්‍රේඩින් කරන්න පුළුවන්. තේරීම ශ්‍රේණිගත කරලා මේවා පැකින් කරනවා ඇසුරුම සිදු කරනවා පුතේ. ඇසුරුම් කිරීම සිදු කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේකේ මේ ක්‍රියාවලියේ ඒ පියවර ටික හරියටම නිවැරදිව ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් පුතේ මේක විශේෂයෙන්ම මේ පොල් පදම් කිරීම, ලෙල්ල අයින් කිරීම, ඊට පස්සේ කටුව අයින් කිරීම, ඊට පස්සේ කුරුට්ට අයින් කිරීම, ඊට පස්සේ ඒක ජීවාණුහරණය කිරීම, ඊට පස්සේ කැබලි වලට කපන එක, ඒ වගේම මේක වේලන එක නේද? ඊට පස්සේ මේක හලා ගන්න එක, ඒ හලාගෙන ඒ කොටස් කෑලි හලලා මේ කෑලි අවශ්‍ය ප්‍රමාණයට වෙන් කරගන්න එක, ඊට පස්සේ ඇසුරුම් කිරීම අවසානයේ වෙන්නේ. එහෙනම් මෙන්න මේ පියවරයන් දැනගත්තා නම් ඒ පියවරේදී සිදු කරන ක්‍රියාවලින් පිළිබඳ අවබෝධයක් තියෙනවා. දරුවන්ට ඒ පිළිබඳ අවබෝධය තියෙනවා. එතකොට මේක කෙලින්ම පිළිතුර අපිට හොයාගන්න පුළුවන් පුතේ. එහෙනම් දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රරෝහණය වූ පොල් මද ඉවත් කිරීම සිදු කරන්නේ පුතේ. බලන්න පොල් ගෙඩි පදම් කිරීමත් සමග නෙවෙයි. පොල් ලෙල්ල ඉවත් කිරීමත් සමග නෙවෙයි. පොල් කටුව ඉවත් කිරීමත් සමගය කියලා තියෙනවා පුතේ. පොල් කටුව ඉවත් කිරීමත් සමගය කියලා තියෙනවා. බලන්නකෝ පොල් කටුව ඉවත් කිරීමත් සමගය කියලා තියෙනවා නෑ පුතේ. ජීවාණුහරණය කිරීම සමගය නෑ පුතේ. පළවෙනි උත්තරේ නිවැරදි පිළිතුර පොල් කුරුට්ට ඉවත් කිරීමත් සමග තමයි පුතේ දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලියේදී මේ ප්‍රරෝහණය වූ පොල් මද ඉවත් කිරීම සිදු කරන්නේ. එහෙනම් රයිට් පුතේ. බලමු පොල් කුරුට්ට ඉවත් කිරීමත් සමග. එහෙනම් පිළිතුරු අංක 1යි නිවැරදි වෙන්නේ. රයිට්. එහෙනම් පුතේ ප්‍රශ්නාංක 2 සඳහා පිළිතුරු අංක 1. ප්‍රශ්නාංක 2 සඳහා පිළිතුරු අංක 1යි නිවැරදි පිළිතුර වෙන්නේ දුවේ පුතේ. පිළිතුරු අංක 1 තමයි ප්‍රශ්නාංක 2 සඳහා
නිවැරදි පිළිතුර වෙන්නේ. හරි. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න සංඛ්‍යා 3ට යමු දුවේ පුතේ. හරි. හොඳ ප්‍රශ්නයක්. කුරුදු කර්මාන්තයේදී කුරුඳු පත්‍ර ප්‍රධාන වශයෙන් භාවිතා කරනුයි. ඉතින් මේ කුරුඳු කියන්නේ ලංකාවේ ඇත්තටම සෑහෙන ඉතිහාසයක් තියෙන මේ භෝගයක් විදිහට හඳුන්වන්න පුළුවන් පුතේ. ලංකාවේ ප්‍රධාන වශයෙන් මේ කුරුඳු ශාකයේ පොත්ත කුළුබඩු සඳහා භාවිතා කරනවා. මේක අපනයනය කරනවා පුතේ. මේ ගලව ගන්න හොඳම තත්ත්වයේ කුරුඳු පොතු කුරුඳු අපනයනය කරනවා දරුවනේ. කුරුඳු සඳහා අපේ රටේ කුරුඳු සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒක අතීතයේ ඉඳන්ම නේද විදේශ ආක්‍රමණ පවා සිදු වුණේ මේ අපේ මේ කුරුඳු ආපු අය නතර වුණා. මේ සඳහා ලොකු ඉල්ලුමක් තිබුණා පුතේ අපේ කුළුබඩු සඳහා, අපේ දේශීය කුළුබඩු කුරුඳු සඳහා. අදටත් ඒ විදිහටම තියෙනවා. එතකොට මේ කුරුඳු ශාකයේ ගත්තාම පුතේ මේ කුරුඳු ශාකයේ පොත්ත මේ කුළුබඩු සඳහා යොදා ගන්නවා පුතේ. ඒ වගේම මේ කුරුඳු තේ නිෂ්පාදනය, ඒ වගේම කුරුඳු පොතු නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා පුතේ. මේ කුරුඳු පොතු අපනයනය සඳහා ප්‍රධාන වශයෙන්ම යොදා ගන්නවා. මේවා කුරුඳු රෝල් සකස් කරලා නිවැරදි ආකාරයට ඒවා සකස් කරන දේශීය වෙළඳපොළ ඉදිරිපත් කරන විදිහටත් විදේශීය වෙළඳපොළට අවශ්‍ය විදිහටත් මේක නියමිත ඒ ප්‍රමිති පවත්වාගෙන සම්මත තත්ත්ව පවත්වාගෙන මේ නිෂ්පාදනය සිදු කිරීම කරනවා. එතකොට විශේෂයෙන්ම මේ කුරුඳු ශාකයෙන් කුරුඳු පොත්ත තමයි ප්‍රධාන වශයෙන් ලබා ගන්නේ. මේ විශේෂයෙන්ම කුරුඳු පොතු ඒ වගේම කුරුඳු ටී නිෂ්පාදනය කරනවා කුරුඳු භාවිතා කරලා. මේක කුරුඳු පොත්ත තමයි පුතේ ලබා ගන්නේ ලංකාවේ කුළුබඩු වර්ගයක් සඳහා යොදා ගැනීම වගේම අපනයනය සඳහා විශේෂයෙන්ම මේ කුරුඳු පොතු යොදා ගැනීම සිද්ධ වෙනවා. රයිට්. ඊළඟට අපෙන් අහන්නේ මේ කුරුඳු ශාකයේ කුරුඳු පත්‍ර බලනකො කුරුඳු පත්‍ර ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ පුතේ. මේක යොදාගෙන කුරුඳු පත්‍ර මගින් පුතේ මේ ජල අවසාවනය මගින් සගන්ධ තෙල් නිස්සාරණය කරගන්නවා. සිනමෙල්ඩිහයිඩ් කියලා නේද? ඉතින් මේ කුරුඳු තෙල් කුරුඳු පොතු මගින් මේ පොතු යොදා ගන්නවා පුතේ. විශේෂයෙන්ම ඒකට අපි කියනවා මේ සිනමෙල්ඩිහයිඩ්. රසායනිකව අපි සිනමෙල්ඩිහයිඩ් කියලා කියනවා පුතේ. ඉතින් මේකෙදි මේ සගන්ධ තෙල් නිස්සාරණය කර ගැනීම සඳහා කුරුඳු ශාකයේ කොළ යොදා ගන්නවා පුතේ. අපෙන් අහන්නේ ඒකයි. කුරුඳු කර්මාන්තයේදී කුරුඳු කොළ පත්‍ර ප්‍රධාන වශයෙන් භාවිතා කරන. එනම් පුතේ ජලාශවෙනේ මගින් මේ සගන්ධ තෙල් නිස්සාරණය කර ගැනීම සඳහා කුරුඳු පත්‍ර ප්‍රධාන වශයෙන්ම භාවිතා කරනවා පුතේ. ඉතින් විශාල ලංකාවට විදේශ විනිමයක් ආදායමක් ලබා දෙන්න පුළුවන් හොඳ ව්‍යාපාරයක් ඉදිරියට පුතේ මේ කුරුඳු ව්‍යාපාරය හඳුන්වන්න පුළුවන්. ඉතින් ලංකාව තුල ලංකාවේ අදාළ ප්‍රදේශවල මේ කුරුඳු වගාව ඉතාම හොඳින් සිදු වෙනවා දරුවෝ. ඉතින් මේක මේ දැන් හොයාගෙන තියෙනවා මේ වේලි කලාපයේ ප්‍රදේශවලත් මේ කුරුඳු වගා කරලා නියමිත ආකාරයට ශාක කප්පාදු කරලා මේ කුරුඳු තැලීම පොතු ලබා ගැනීම සිදු කරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම දකුණු පළාතේ ප්‍රධාන වශයෙන් මේ කටයුතු සිදු වෙනවා. ඊට අමතරව මේ වේලි කලාපයේ ප්‍රදේශවල දැන් මේ කුරුඳු ශාකයේ වගා කිරීම සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම ඒක ඉතාම ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන් හොඳ ව්‍යවසායකයෙක් විදිහට ව්‍යවසායක් විදිහට ආරම්භ කරන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම ලංකාවේ කුරුඳු සදා ලෝකේ ඉතාම හොඳ ඉල්ලුමක් තියෙනවා පුතේ. මිල අධිකයි කුරුඳු. ඉතින් ප්‍රධාන වශයෙන් කුරුඳු ශාකයේ පොත්ත තමයි පුතේ කියන කුරුඳු පොතු තමයි මේ නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්නේ. ඊට අමතරව මේ කුරුඳු කොළ නැත්නම් කුරුඳු පත්‍ර මගින් පුතේ මේක ජල අවසාවනයේ ක්‍රියාවලිය භාවිතයෙන් මේකෙන් විශේෂයෙන්ම කුරුඳු සගන්ධ තෙල් නිස්සාරණය කරනවා. ඉතින් මේවා විවිධ කටයුතු සඳහා දරුවනේ මේවා යොදා ගන්නවා. රයිට්. ඖෂධ විදිහට වගේම අපි විශේෂයෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදනය කරන්නේ. රයිට්. මේවා යොදා ගන්නවා. සෝදු විලවුන් නිෂ්පාදනයේදී සහ වෙන අනෙකුත් නිෂ්පාදන සඳහා විශේෂයෙන්ම මේ සගන්ධ තෙල් යොදා ගැනීම සිද්ධ වෙනවා දරුවනේ. ඉතින් ඒ සඳහා ඉහළ මිලක් වටිනාකමක් තියෙන නිෂ්පාදනයක් විදිහට මේ කුරුඳු කොළ භාවිතා කරලා සිදු කරන සගන්ධ තෙල් නිස්සාරණය අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් බලන්න උත්තරේ පුතේ. රයිට්. පාංශු වසුනක් ලෙස නෙවෙයි පුතේ ඇත්තටම කොම්පෝස්ට් සකස් කිරීම සඳහා භාවිතා කරන්නේ. කාබනික පලිබෝධනාශකයක් විදිහට නෙවෙයි පුතේ. පහ සත්ව ආහාර සකස් කිරීම සඳහා නෙවෙයි පුතේ. හනියටම මෙන්න තියෙනවා සගන්ධ තෙල් නිස්සාරණය කිරීම සඳහා ජල ආසාවනයේ භාවිතයෙන් සගන්ධ තෙල් නිස්සාරණය කරන්න පුළුවන් පුතේ මේ කුරුඳු පත්‍ර මගින්. අපි ඒක සිනමෙල්ඩිහයිඩ් කියලා හඳුන්වනවා. සගන්ධ තෙල් නිස්සාරණය. කුරුඳු පත්‍ර වලින් තමයි පුතේ මේ සගන්ධ තෙල් නිස්සාරණය සිදු කරන්නේ. ඉතින් මේක ඊටාම වෙළඳපොළ ඉහළ ආර්ථික වටිනාකමක් තියෙන නිෂ්පාදනයක් විදිහට මේක වෙළඳපොළ තුළ ලෝක වෙළඳපොළ තුළ නැත්නම් අපනයන වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් තියෙන නිෂ්පාදනයක් ඉහළ වටිනාකමක් ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා නිෂ්පාදනයෙන් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් එකත් හොඳට මතක තියාගන්න පුතේ. එහෙනම් අපෙන් ඇහුවේ කුරුදු කර්මාන්තයේදී මේකත් මේ පාඩම අලුතෙන් එකතුනේ පුතේ 13 වෙනි ශ්‍රේණියේ 3 වෙනි ඒකකයේ මේ අපනයන භෝග සම්බන්ධයෙන් තියෙන ඒකකයක් දරුවනේ. භෝග සම්බන්ධයෙන්
තියෙන ඒකකයක් ඉතාම වටිනවා පුතේ නිෂ්පාදනය සිදු කරන ආකාරය කළු ගම්මිරිස් සුදු ගම්මිරිස් නේද ග්‍රීන් ටී බ්ලැක් ටී නිෂ්පාදනය කරනවා කුරුඳු ආශ්‍රිත නිෂ්පාදනය පොල් ආශ්‍රිත නිෂ්පාදන ගත්තාම පොල් කටු ආශ්‍රිත පොල් මදේ ආශ්‍රිත පොල් එල් ආශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරා පුතේ රබර් ගැන කතා කරනවා පුතේ විශේෂයෙන්ම ඒ වගේම අපි බ්ලැක් ටී ග්‍රීන් ටී ගැනත් කතා කරනවා. ඉතින් වෙනස් කරලා මේ විදිහට හැම අවුරුද්දකම මේ ඒකකින් බහුවර්ණ ප්‍රශ්න ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න බොහෝ සාර්ථකව අහලා තියෙනවා පුතේ. ඉතින් ඒකයි මෙතනදි විශේෂයෙන්ම දොළ පුතාලත් එක්ක කතා කරන්න ඕනේ වැදගත් කරුණක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දරුවන්. එහෙනම් නිවැරදි පිළිතුර උත්තර අංක 4 අපිට එහෙනම් කුරුඳු කර්මාන්තයේදී කුරුඳු පත්‍ර ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා පුතේ සගන්ධ තෙල් නිස්සාරණය කිරීම සඳහා තමයි පුතේ කුරුඳු පත්‍ර භාවිතා කරන්නේ. මොකක් සඳහාද පුතේ? සගන්ධ තෙල් නිස්සාරණය සඳහා තමයි පුතේ ප්‍රධාන වශයෙන් මෙයා භාවිතා කරන්නේ. හොඳයි අපි ඉදිරියට යන් ඊළඟ ප්‍රශ්නේ. හරි. බිම්මැනුම් කටයුතු වලදී සාමාන්‍යයෙන් ප්ලැනීමීටරය භාවිතා කරනවා. අන්න බලන්න. ප්ලැනීමීටරය. මේක ඔබ අහලා තියෙනවා බිම්මැනුම් ක්‍රියාවලියේදී විශේෂයෙන්ම ඔබ අහලා තියෙනවා මේකෙදී අපිට මේ බිම්මැනුම් කටයුතු වලදී අපිට සිතියම් ඇඳ ගන්න අවශ්‍යයි. මේ සිතියම් වල ශ්‍රේෂ්ඨ ඵලයෙන් ඇඳ ගන්න ඕනේ පුතේ. එතකොට අපි මේ මායිම් අතර මේකේ අපි මේ සඳහා භාවිතා කරන උපකරණයක් විදිහට බහලා තියෙනවා මේ ප්ලැනීමීටරය. නේද? ඉතින් මේ ප්ලැනීමීටරයේ භාවිතයට පෙර අංක ශෝධනය සිදු කරගත යුතුයි පුතේ. ඉතින් අපිට මේ ප්ලැනීමීටරයේ භාවිතයෙන් පුතේ මේ ප්ලැනීමීටරයේ අපිට මේ ඒ තුල ගමන් කරවන්න පුළුවන් පුතේ ප්ලැනීමීටරය. රයිට් සිතියමේ මායිම් හරහා ඒ තුලින් ගමන් කිරීම සිදු කරලා පුතේ ප්ලැනීමීටරයේ මේ භාවිතයට පෙර ප්ලැනීමීටරයේ අපි අංක ශෝධනය සිදු කිරීම ඉතාමත් වැදගත් පුතේ. ඉතින් මේ උපකරණය භාවිතා කරලා අපිට අවශ්‍ය ශේෂ්ඨ ඵලය ගණනය කරගන්න පුළුවන් ගණනය කරලා දෙනවා. විශේෂයෙන්ම අපි බිම්මැනුම් කටයුතු වලදී සිතියම් වල අපිට ඒ ශේෂ්ඨ ඵලය මැනීම සඳහා පුතේ අපි අඳ ගන්න සිතියම් වල ශේෂ්ඨ ඵලය මැන ගැනීම සඳහා මේ ප්ලැනීමීටරය කියන උපකරණය භාවිතා කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම ප්ලැනීමීටරයේ අංක ශෝධනය කරලා අංක ශෝධනය කරගන්න ඕන පුතේ කැලිබ්‍රේට් කරගන්න ඕනේ අංක ශෝධනය කරගෙන ඉවරලා මේ ප්ලැනීමීටරයේ ඒ ශේෂ්ඨ ඵලය ඒ සිතියමේ ශේෂ්ඨ ඵලය හරහා තුල ගමන් කරවීම මගින් පුතේ අපිට අවශ්‍ය ශේෂ්ඨ ඵලය මැන ගැනීම සිදු කරගන්න පුළුවන්. ඉතින් මේ කෝණ මැනීම සඳහා කියන පිළිතුර වැරදි පුතේ. තිරස් දුර මැනීම සඳහා ප්ලැනීමීටරය භාවිතා කරන්නේ පුතේ. සිරස් උස මැනීම සඳහා භාවිතා කරන්නේ. උන්නතාංශය නැත්නම් උච්චත්වයේ උස මැනීම සඳහා භාවිතා කරන්නේ පුතේ. මතක තියාගන්න මේ ප්ලැනීමීටරය කියන උපකරණය භාවිතා කරන්නේ පුතේ අපිට ශේෂ්ඨ ඵලය මැනීම සඳහා. ශේෂ්ඨ ඵලය මැනීම සඳහා තමයි ප්ලැනීමීටරය භාවිතා වෙන්නේ. රයිට්? ඔබ දන්නවා දැන්ටමත් ඒක. හරි. ප්‍රශ්න අංක 4යි අපි කතා කරන්නේ. රයිට්. හොඳ ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 5. රයිට්. 6 වෙනි එකට යන්නේ. 12 වෙනි ශ්‍රේණිය 6 වෙනි එකකට අදාළව ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් බලන්න දුවපතේ මේ විදිහට ඔබ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරගෙන යනකොට බහුවර්ණ ප්‍රශ්න විවරණය කරගෙන බහුවර්ණ ප්‍රශ්න කරනකොට ඔබටම අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ විෂය නිර්දේශය තුළ එක් ඒකක වලින් කොහොමද ප්‍රශ්න අහලා තියෙන්නේ. වැඩිපුර ප්‍රශ්න අහලා තියෙන්නේ මොන ඒකක වලින්ද? රචනා ප්‍රශ්න අහලා තියෙන්නේ කොහොමද මේ ප්‍රශ්න පත්‍රය බැලන්ස් කරලා තියෙන්නේ 12 වෙනි ශ්‍රේණිය 13 වෙනි ශ්‍රේණිය කියන සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වෙන පරිද්දම අපතේ පේපර් එක හදන්නේ. එතකොට ඔබට මේ අවබෝධයක් එනවා මෙන්න බිම් මැනීම පාඩමෙන් බහුවර්ණ ප්‍රශ්න මෙච්චර ප්‍රමාණයක් අහලා දෙනවා. ඉලෙක්ට්‍රොනික පාඩමෙන් මේවා මෙච්චර බහුවර්ණ ප්‍රශ්න ප්‍රමාණයක්. ඒ කියන්නේ තුන්වෙනි දෙවෙනි එකකේ මෙන්න මේ වගේ පළවෙනි එකේ මෙහෙම ප්‍රශ්න අහනවා. ආහාර පාඩමේ මෙච්චර ප්‍රශ්න සංඛ්‍යාව. ඒ විදිහට 12 වෙනි ශ්‍රේණියට වගේම 13 වෙනි ශ්‍රේණියට අදාළව දුවේ පුතේ කොහොමද මේ ප්‍රශ්න අහන්නේ ප්‍රශ්න අහලා තියෙන්නේ ප්‍රශ්න අහන ප්‍රමාණය වගේම ඒක සඳහා දීලා තියෙන ලකුණු ප්‍රමාණයත් පුතේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අපිට මෙනවින් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒකට ප්‍රශ්න පත්‍රයක් එකක් කරලා වැඩක් නැහැ. ඉතින් අපි මේ අපිට පසුගිය අවුරුදු වල පැවැත්වුණු ජෛවපත් තාක්ෂණ වේද සඳහා පැවැත්වුණු විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන පුතේ විමර්ශනය කරලා බලන්න. ඒ ප්‍රශ්න පත්‍ර හොඳින් කියවලා වගේම ප්‍රශ්න පත්‍ර සාර්ථකව අවසන් කරන්න. හරි. ඉතින් ඒ විදිහට කරොත් ඔබට අනිවාර්යයෙන්ම මේ විෂයට ඒ සාමාර්ථයකට යන්න පුළුවන්. අපි නිතරම කියනවා වගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 35 36 අනිවාර්යයෙන්ම ගොඩ දාගත්තා කියන්නේ පුතේ ඔබට ඒ සාමාර්ථයකට ස්ථීරවම යන්න පුළුවන්. අනිත් ප්‍රශ්න පත්‍රයටත් ලකුණු ලබාගෙන ඒවත් නිවැරදි ආකාරයෙන් කරගෙන ඉතින් අපි විශේෂයෙන් කියන්නේ මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 40 සීමාවට එන්න පටන් ගන්න පුළුවන් වෙන්න නම් වැඩිපුර ඔබ බහුවර්ණ ප්‍රශ්න කරන්න ඕනේ පුතේ. මේ විභාග ප්‍රශ්න විතරක් නෙවෙයි පළාත් ප්‍රශ්න පත්‍ර තියෙනවා. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් ඉදිරිපත් මේ නිකුත් කරන ලදී. ඒ වගේම පාසල් වල විශේෂයෙන් ප්‍රධාන පෙළේ පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර තියෙනවා. මේ දෙපාර්තමේන්තුව මගින්
නිකුත් කරලා තියෙන විශේෂයෙන්ම මේ අනුමාන ප්‍රශ්න පත්‍ර පෙරහුරු ප්‍රශ්න පත්‍ර තියෙනවා ඉතින් මේ එවැනි ඉලක්ක ප්‍රශ්න පත්‍ර තියෙනවා මෙන්න මේ ප්‍රශ්න පත්‍ර වල වැඩිපුර ඔබ මොකද ඔබ දුවේ පුතේ අවසානයේ විභාගයකටයි මුහුණ දෙන්නේ. ඉතින් අවසානයේ විභාගයකට මුහුණ දෙනකොට පුතේ මේ විභාගයේදී සිදුවෙන්නේ ප්‍රශ්න පත්‍රයක් ඔයාගේ අතට හම්බෙන්නේ. ඉතින් අවසානයේ හම්බෙන ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න නම් එවැනි ප්‍රශ්න පත්‍ර එවැනි මාදලියේ ප්‍රශ්න පත්‍ර වලට වැඩිපුර උත්තර ලියලා හුරු ඔබට තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. ඔබට බය නැතුව ඔබට කිසිම චකිතයක් නැතුව මේ ප්‍රශ්න වලට පැහැදිලිව පිළිතුරු සපයන්න පුළුවන්. එතකොට ඔබට ආව ප්‍රශ්න පත්‍ර කීපයක් කරනකොට ඔබට අවබෝධ වෙනවා කොහොමද මේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ මොන ඒකකවලින්ද කොයි ඒකකවලින්ද වැඩිපුර ප්‍රශ්න දාලා තියෙන්නේ කොච්චර ප්‍රමාණයක් දාලා තියෙනවද ඒ වල දෙන ලකුණු ප්‍රමාණය කියලා નિરાයාසයෙන්ම ඔබට මේ දේවල් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා දුවේ පුතේ. හොඳයි දරුවනේ. එතකොට අපි බලමු ප්‍රශ්නයට යන්. රෝග වලින් තොර ශාක ලබා ගැනීම සඳහා ශුද්‍ර ප්‍රචාරණ යොදා ගැනීමේදී ඒ සඳහා භාවිතා කිරීමට වඩාත් සුදුසු කොටස ඔන්න හොඳ තැනකට ඇවිල්ලා තියෙන්නේ. 6 වෙනි එක කියන්නේ මේ ශාක ප්‍රචාරණය. ශාක ප්‍රචාරණය සිදු කරගන්න. ශාක ප්‍රචාරණය ක්‍රමයක් ශුද්‍ර ප්‍රචාරණය කියන්නේ. ඉතින් පටක රෝපණයම තවත් අවස්ථාවක් පොතේ මේක පටල ගන්න එපා. හරියට ශුද්‍ර ප්‍රචාරණය කියන එක වෙන් කරලා අඳුර ගන්න ඕනේ. ශුද්‍ර ප්‍රචාරණයේ වාසිය අවාසිය වගේ මේ දේවල් ගැන අපිට අවබෝධය තියෙනවා. ඉතින් පටක රෝපණය ගත්තාම පුතේ ඔබට මේක නුහුරු දෙයක් නෙවෙයි. ශාකයක ඕනෑම සජීවී පටකයක්. මැරිච්ච පටකයකට නව ශාකයක් විදිහට වර්ධනය වෙන්න බැහැනේ. ඒකින්ද අපි කියන්නේ මොකද්ද? පටක රෝපණයේදී විශේෂයෙන්ම අපි කියන්නේ පුතේ මතක තියාගන්න පටක රෝපණයේදී අපි කියන්නේ විශේෂයෙන්ම ශාකයක right ඕනෑම සජීවී පටකයක් ශාක පත්‍ර කැබැල්ලක් වෙන්න පුළුවන් අතු කැබැල්ලක් මුල් කැබැල්ලක් දණු කැබැල්ලක් වෙන්න පුළුවන් පුතේ අංකුර කොටසක් වෙන්න අංකුරයක් වෙන්න පුළුවන් කලල වෙන්න පුළුවන් ප්‍රාක් ප්ලාස්ම වගේ වෙන්න පුළුවන් පුතේ සෛල කොටසක් වෙන්න පුළුවන් පුතේ යොදා ගන්න ශාකයක ඕනෑම සජීවී පටක කොටසක් පුතේ ජීවාණු හරිත පරිසර තත්ත්වයට යටතේ ශාකයක ඕනෑම සජීවී පටකයක් ශාකයක ඕනෑම සජීවී පටකයක් ගන්න පුළුවන් පුතේ අපිට ශාකයක ඕනෑම සජීවී පටකයක් ගන්න පුළුවන් මොන තත්ත්වයටද ජීවාණු හරිත තත්ත්වය යටතේ පාලනය කරන ලද පරිසර තුලදී පාලිත පරිසර තත්ත්වයක් මේකදී අවශ්‍යයි. හරි. කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුල වගා කරලා නව ශාක ලබා ගැනීම තමයි පුතේ පටක රෝපණය කියලා කියන්නේ. පටක රෝපණයේදී ශාකයක ඕනෑම සජීවී පටකයක් යොදා ගන්නවා. කැලස කිනක අපි කියනවා සීඝ්‍රයෙන් වර්ධනය වෙන සෛල ගුණ පත්‍ර මුල් කැබලි දඬු කැබලි අතු කැබලි පත්‍ර කැබලි right පරාග දානි පරාග මේ ඕනෑම සජීවී පටකයක් පුතේ අපූති තත්ත්වය යටතේ නැත්නම් අපි කියනවා ජීවාණු හරිත පරිසර තත්ත්වය යටතේ මොකද පුතේ දැන් මේ මව් ශාකයෙන් වෙන් කරලා ගත්ත මේ සජීවී පටක කොටස ශුද්‍ර ජීවී ආසාදනයක් සිද්ධ වුණොත් මේ මාධ්‍ය තුල කරනකොට එතනින් එහාට ඒක කරන්න බෑ ශුද්‍ර ජීවී ආසාදනයක් කොට අපි කල්චර් එක කරන්නේ එතනින් එහාට ශුද්‍ර ජීවී ආසාදනයක් කරලා තිබොත් වැඩක් නෑ ඒක කරලා. එහෙනම් විශේෂයෙන්ම මෙතනදී අපි කියනවා පුතේ අපූති තත්ත්ව පටක රෝපණයේදී අපූති තත්ත්ව නැත්නම් ජීවාණු හරිත පරිසර තත්ත්ව පවත්ව ගන්න ඕනේ පුතේ. ජීවාණු හරිත පරිසර තත්ත්ව පවත්ව ගන්න ඕනේ. හරි ශාකයක ඕනෑම සජීවී පටකයක් ජීවාණු හරිත තත්ත්වය යටතේ හරි කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුල වගා කරනවා ඒ වගේම පාලිත පරිසර තත්ත්ව ලබා දෙන්න මොකද අවශ්‍ය පරිසර තත්ත්ව තුල ඒවත් තියන්න ඕනේ කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුල පාලිත පරිසර තත්ත්වයට යටතේ වගා කරලා නව ශාක ලබා ගැනීම තමයි පුතේ පටක රෝපණය කියලා කියන්නේ. හරි. එහෙනම් පටක රෝපණයේම අවස්ථාවක්ලු මේ ශුද්‍ර ප්‍රචාරණය කියන්නේ. විශේෂයෙන්ම වාණිජ වගාවකදී. ඒ කියන්නේ ව්‍යාපාරයක් වශයෙන් වගාවක් සිදු කරනකොට. වෙළඳාම සඳහා, අලවිය සඳහා, විකිණීම සඳහා කරනකොට අපිට ඒකාකාරී පැල විශාල සංඛ්‍යාවක් ලබා ගන්න අවශ්‍යයි. පැල ඔක්කොම එක වගේ නම් අපි
නර්සරි එකට පැල තවානකට ගිහිල්ලා පැල මිලදී ගන්න ගියා පැල ඔක්කොම එක වගේ. කෝක ගන්නද කියලා හිතා ගන්න බෑ අපිට. ඔක්කොම නිරෝගී එකාකාරී පැල තියෙන්නේ පුතේ. හරි. කෙසෙල් පැල අපි පටකරෝපිත කෙසෙල් පැල ගන්න ගියා. ඇන්තූරියම් පැල ගන්න ගියත් කැපූ මල් වගේ මල් හැට ගන්න පැල මිලදී ගන්න ගියත් ඔක්කොම එක වගේ පැල. මෞෂාකයට සමාන ද්විත්‍රු ශාක පරම්පරාවක්. කෙටි කාලයකදී පැල විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ දෙකේ වෙනස ගැන කතා කරොත් ශුද්‍ර ප්‍රචාරණයේදී පුතේ අපි යොදාගන්නේ විභාජක පටක. මේවායේ තියෙන මුරුදුස්තර සෛල පුතේ සීග්‍රේන් ගුණණය වෙනවා. සීග්‍රේන් විභාජනය වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ විභාජක පටක නැත්නම් මේ මුරුදුස්තර පටක මුරුදුස්තර තියෙන්නේ මේ වගේ. විභාජක පටක. කදේ අපි ගත්තොත් අපි කියනවා අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක තියෙනවා පුතේ. අග්‍රස්ත විභාජක ප්‍රධාන වශයෙන්. අග්‍රස්ත කදේ විභාජක පටක ගත්තොත් මේ විභාජක පටක තමයි පුතේ ශුද්‍ර ප්‍රචාරණයේදී යොදාගන්නේ. හරි. එතකොට මේවාට සීග්‍රේන් ගුණණය වීමේ හැකියාවක් තියෙනවා. සීග්‍රේන් ගුණණය වීමේ හැකියාවක් තියෙනවා මේගොල්ලොන්ට. රයිට්. එතකොට මේ විභාජක පටක යොදා ගැනීම නිසා හේතුවෙන් පුතේ මේවා සදා වෛරස් රෝග ඇති වෙන්නේ වෛරස් ප්‍රතිරෝධී. එහෙනම් අපිට විශේෂත්වය තමයි ශුද්‍ර ප්‍රචාරණයේදී අපිට මේ විභාජක පටක යොදා ගැනීම නිසා පුතේ අපිට වෛරස් ප්‍රතිරෝධී ශාක ලබා ගන්න පුළුවන් විශාල සංඛ්‍යාවක්. ඒ වගේම මේවා එකාකාරී පැල ලබා ගන්න පුළුවන් පුතේ. මේ විදිහින් ලැබෙන පැල මේ මෞෂාකයට සරෝ සම එකාකාරී දුහිතෘ ශාක පරම්පරාවක් තමයි පුතේ මෙතනදී අපිට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ශුද්‍ර ප්‍රචාරණයේදී විශේෂයෙන් මොකද ධ්‍යාන පුතේ මේකෙදි භාවිතා කරන්නේ දැන් අරකෙදි ශාකයක ඕනෑම සජීවී පටකයක් පටක රූපණයේදී භාවිතා කළාට මතක තියාගන්න මේකෙදි ශුද්‍ර ප්‍රචාරණයේදී භාවිතා කරන්නේ විභාජක පටකයි. ඒ විභාජක පටකවලට හැකියාවක් තියෙනවා ඒවා සීග්‍රේන් බෙදෙනවායි සීග්‍රේන් බෙදෙන්න සීග්‍රේන් විභාජනය වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. වේගයෙන් ගුණණය වෙනවා සෛල මේක සංඛ්‍යාව වැඩි කරගන්න. එහෙනම් මතක තියාගන්න අපි රෝගවලින් තොර ශාක ලබා ගැනීම සඳහා ශුද්ධ ප්‍රචාරණය යොදා ගැනීමේදී ඒ සඳහා භාවිතා කිරීමට වඩාත්ම සුදුසු ශාක කොටස පරාගදානි නෙවෙයි. ඒ කියන්නේ ශාකයක ඕනෑම සජීවී පටකයක් කිව්වොත් අපිට පරාගදානි ගන්න පුළුවන්, කලල ගන්න පුළුවන්, පත්‍ර පටක ගන්න පුළුවන්, මූල පටක ගන්න පුළුවන් පුතේ. ශාකයක ඕනෑම සජීවී පටකයක් මිය ගියේ නැති ඕනෑම සජීවී පටකයක් පටක රෝපණය සඳහා යොදා ගන්න පුළුවන්. යොදාගෙන ජීවාණු හරිත පරිසර තත්ත්වයටදී පාලිත ජීවාණු හරිත තත්ත්ව ලබා දීලා පාලිත පරිසර තත්ත්වයටදී කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුළ අපිට මේ වැඩේ භාවිතා කරලා කරන්න පුළුවන්. ඒකෙදි අපි දන්නවා මේ ක්‍රියාවලිය සිදු කරනකොට මේ ආමුකූලනය කියලා ක්‍රියාවලියක් තියෙනවා. අපි දන්නවා මේ ජීවාණු හරිත පටකයක් ජීවාණු හරණය කරලා තියන්න. පටකයක් අපි ජීවාණු හරණය කරන්න ඕනේ. රසායන ද්‍රව්‍ය භාවිතා කරලා පිරිසුදු ජලයෙන් හොදලා ගලා යන ජලයෙන් හොදලා ඒකට ක්‍රමවේද තියෙනවා අපි දන්නවා අනුගමනය කරන. ඉතින් අපි පටකයක් ජීවාණු හරණය කරලා තියෙනවා. ජීවාණු හරිත පටකේ. ජීවාණු හරිත දැහි අණු භාවිතයෙන් මේක පටකේ මෙයා කියලා හිතන්නකෝ මෙයා ජීවාණු හරණය කරන්නේ දැහි අණු ජීවාණු හරණය කරලා ජීවාණු හරණ දැහි අණු භාවිතයෙන්. ජීවාණු හරණ තල ප්‍රවාහ කැබිනට්ටුව මතදී මේ කල්චයක කරන ස්ථානයේ තමයි මේ තල ප්‍රවාහ කැබිනට්ටුව. නැත්නම් නොනවත්වා වායු ගලන කුටීරය අපි කියනවා අනවරත වායු ප්‍රවාහ කුටීරය. ලැමිනා ෆ්ලෝ කැබිනට් එක කියලාත් කියනවා. ඒකේ පටක රෝපණ ක්‍රියාවලිය ආරම්භ කරන විනාඩි 20කට 30කට විතර කලින් අපි ඒක ඔන් කරන්න ඕනේ. ඒ තුලින් ගලන්නේ ශුද්ධ ජීවීන්ගෙන් තොර වාතයයි ඒ තුල ඇතුළු වෙන්නේ. ශුද්ධ ජීවීන්ගෙන් තොර වාතයයි මේ ලැමිනා ෆ්ලෝ කැබිනට් එක තුලට ගලාගෙන ඉන්නේ. එහෙනම් අපි මේ ලැමිනා ෆ්ලෝ කැබිනට් එක ඇතුළේ ඉඳන් තමයි මේ කල්ච් එක කරන්නේ. එහෙනම් ජීවාණු හරිත පටකය, ජීවාණු හරිත දැහි අණු භාවිතයෙන්, ජීවාණු හරිත තල ප්‍රවාහ කැබිනට්ටුව මතදී අර ජීවාණු හරිත රෝපණ මාධ්‍ය තුල තැම්පත් කිරීම තමයි කල්ච් එක ආමුකූලනය කියලා කියන්නේ. අන්න කල්ච් එක කරනවා. අර ජීවාණු හරිත රෝපණ මාධ්‍ය තුල අර ජෑම් බෝතල් ඇතුලේ රෝපණ මාධ්‍ය සකස් කරලා තියෙන්නේ. ඒ තුල මේක තැම්පත් කිරීම පටකයේ තැම්පත් කිරීම තමයි ආමුකූලනය කියලා කියන්නේ. ඔන්න පටක රෝපණය. ඉතින් පටක රෝපණයේම අවස්ථාවක් පටක රෝපණයේම තවත් ක්‍රමයක් විදියට අපිට ශුද්‍ර ප්‍රචාරණය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මේ වාණිජ වගාවකදී අපිට එකාකාරී පැල විශාල සංඛ්‍යාවක් ඕනේ. නම් මේ එකාකාරී නිරෝගී පැල විශේෂයෙන්ම වෛරස් ප්‍රතිරෝධී පැල ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ මෙන්න මේ විශේෂයෙන්ම විභාජක පටක භාවිතා කිරීම නිසා. මේ විභාජක පටක වලට පුතේ ඒවට ශුද්‍ර ජීවීන් වර්ධනය වීමක් ශුද්‍ර ජීවීන්ගෙන් විශේෂයෙන්ම මේ වෛරස් වලට ප්‍රතිරෝධී ශාක ලබා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ආකාරයේ විභාජක පටක භාවිතා කරලා සිදු කරන ශුද්‍ර ප්‍රචාරණයේ හේතුවෙන්.
හොඳයි දරුවනේ. එතකොට විශේෂයෙන්ම අපි මේ වෙනස තමයි දරුවනේ දැන් අපි කිව්වා පටක රෝපණයේදී ඕනෑම සජීවී පටකයක් යොදාගෙන පැල නිෂ්පාදනය කරගන්න පුළුවන් පැල විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. නමුත් අපිට කියන්න බෑ නිරෝගී පැල ලබා ගන්න පුළුවන් කියන එක කියන්න බෑ. නමුත් පුතේ මේ ශුද්‍ර ප්‍රචාරණයේ වෙනස්කම තමයි ශුද්‍ර ප්‍රචාරණයේ සඳහා යොදාගන්නේ මේ විභාජක පටක යොදාගෙන සිදු කරන පටක රෝපණ ක්‍රමයක් පටක රෝපණයේ අවස්ථාවක් තමයි ශුද්ධ ප්‍රචාරණය කියන්නේ. එතකොට මේ විභාජක පටක ගත්තාම දරුවනේ ශාකයේ කඳ අග්‍රස්තයේ විභාජක තියෙනවා දරුවනේ. ඒ වගේම ගැටවල අන්තරස්ත විභාජක තියෙනවා. ඒ වගේම කැම්බියමේ පිහිටලා තියෙනවා දරුවනේ. අන්තර් විභාජක පිහිටලා තියෙනවා. කැම්බියමේ විභාජක පිහිටලා තියෙනවා. ඒ වගේම ගැටවල අග්‍රස්ත අන්තරස්ත විභාජක පිහිටලා තියෙනවා දරුවනේ. මේ අග්‍රස්තයේ ශාකයේ කඳ අග්‍රස්තයේ මේ අග්‍රස්ත විභාජක පිහිටලා තියෙනවා. ඉතින් වැඩි වශයෙන්ම මේ ශුද්‍ර ප්‍රචාරණය සඳහා යොදා ගන්නා පටකාකාරය තමයි පුතේ මේ අග්‍රස්ත විභාජක. මෙන්න මේ අග්‍රස්ත විභාජක යොදාගෙන සිදු කරන පටක රෝපණ ක්‍රමයට තමයි පුතේ අපි කියන්නේ කවුද? ශුද්‍ර ප්‍රචාරණය කියලා. ඉතින් මේ අග්‍රස්ත මේ විභාජක පටක සීග්‍රයෙන් බෙදෙන ගුණණය වෙන පටක පුතේ මේ වගේ මුරුදුස්තර පටක තියෙන පුතේ මේවා තුල විශේෂයෙන්ම වෛරස් වර්ධනය වීමක් සිදු වෙන්නේ. මේවා වෛරස් වලට ප්‍රතිරෝධී මේ ශීඝ්‍රයෙන් බෙදීගෙන යනවා මේ පටක පුතේ මුරුදුස්තර පටක මේවා තුල තියෙන්නේ. මේ විභාජක පටක තුල මේවා ශීඝ්‍රයෙන් බෙදෙනවා පුතේ ගුණණය වෙන සෛල පුතේ. එතකොට මේවා තුල තියෙන ශීඝ්‍රයෙන් ගුණණය වෙනවා. එතකොට මෙන්න මේ විභාජක පටක තුල මේ මුරුදුස්තර පටක වල අපි දන්නවා රෝග ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැත්නම් විශේෂයෙන්ම වෛරස් ඇතිවීමක් වෛරස් වලට වර්ධනය වෙන්න අවස්ථාවක් හැකියාවක් නැහැ පුතේ. අන්න ඒක නිසා තමයි විශේෂයෙන්ම පුතේ මේ ශුද්‍ර ප්‍රචාරණයේ ප්‍රධාන වාසියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ විභාජක පටක භාවිතා කරන නිසා පුතේ ශුද්‍ර ප්‍රචාරණයේදී විභාජක පටක භාවිතා කිරීම නිසා පුතේ හැකියාවක් තියෙනවා වෛරස් වලට ප්‍රතිරෝධී. ඒ කියන්නේ රෝග වලින් තොර ශාක ලබා ගැනීමට අවස්ථාවක් තියෙනවා. මොකද වෛරස් වැනි රෝග මේවා තුළ හැදෙන්නේ නැහැ, පැතිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අපිට මේ මව් ශාකයට සමාන ශාක ලබා ගැනීමටත් හැකියාවක් තියෙනවා පුතේ. එකාකාරී පැල විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් විදිහටත් අපිට මේ ශුද්‍ර ප්‍රචාරණය හඳුන්වන්න පුළුවන් පුතේ. එකාකාරී පැල විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් විදිහට ශුද්‍ර ප්‍රචාරණ ක්‍රියාවලිය හඳුන්වන්න පුළුවන්. එහෙනම් පටක රෝපණයේදී ඕනෑම ශාකයක ඕනෑම සජීවී පටකයක් යොදාගත්තේ පුතේ එතනදී අපිට පැල විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. නමුත් අපිට කියන්න බෑ රෝග වලින් තොර ශාක ලබා ගන්න පුළුවන් කියලා. නමුත් පුතේ විශේෂත්වය ශුද්‍ර ප්‍රචාරණයේ මයික්‍රෝ ප්‍රොපගේෂන් එකේ විශේෂත්වය තමයි ඒකෙදි යොදාගන්නේ මේ සඳහා යොදාගන්නේ විභාජක පටක. ඉතින් මේ විභාජක පටකවල තියෙන මුරුදුස්තර ගත්තාම මේවා ශීඝ්‍රයෙන් ගුණණය වෙමින් වර්ධනය වෙමින් යනවා බෙදීමින් යනවා දරුවනේ. එතකොට එවැනි පටක තුල වෛරස් වලට වර්ධනය වීමට ඉඩක් නැහැ පුතේ. ඒ නිසා තමයි පුතේ රෝගවලට ප්‍රයෝගවලට ප්‍රතිරෝධී ශාක ලබා ගන්න. ඒ වගේම එකාකාරී ශාක ලබා ගන්න මව් ශාකයට සරුසම එකාකාරී ශාක ලබා ගැනීම සඳහා පුතේ භාවිතා කරන පටක රෝපණයේ අවස්ථාවක් තමයි ශුද්‍ර ප්‍රචාරණය කියලා කියන්නේ. ශුද්‍ර ප්‍රචාරණේ භාවිතා කරනවා. ශුද්‍ර ප්‍රචාරණේ වාසිය ගැනත් අපි කතා කරා පුතේ. ඊ타ත්ම වැදගත් ඒ කොටස. අනිවාර්යයෙන්ම ওই දෙක අතර වෙනස ඔබට නිවැරදිව හරියට පැහැදිලිව දැනගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ පුතේ. දැනගෙන අවබෝධ කරගෙන ඉන්න ඕනේ. රයිට්. එහෙනම් බලමු අපි පිළිතුරු වලට ගිහිල්ලා. රෝග වලින් තොර ශාක ලබා ගැනීම සඳහා ශුද්‍ර ප්‍රචාරණය යොදා ගැනීමේදී ඒ සඳහා භාවිතා කිරීමට වඩාත්ම සුදුසු ශාක කොටස වන්නේ පරාගදාන නෙවෙයි පුතේ. ඒ සඳහා භාවිතා කරන වඩාත්ම සුදුසු ශාක කොටස වෙන්නේ පුතේ පරාගදාන නෙවෙයි පුතේ. රයිට්. පරාගදානි අපි මේ පටක රෝපණයේදී දාගෙන කලලත් පටක රෝපණයේදී ඕනෑම කොටසක් සජීවී පටකයක්. පත්‍ර පටකත් නෙවෙයි පුතේ. මූල පටකත් නෙවෙයි. මෙන්න පුතේ නිවැරදි උත්තරේ විභාජක පටක වේ. රයිට්. ප්‍රශ්නාංක 5ට පිළිතුර පුතේ 5. ප්‍රශ්නාංක 5ට පිළිතුර පුතේ 5. රයිට් බලන්න ප්‍රශ්නාංක 5ට පිළිතුර 5. හරියට හරි. නේද? බලන්න දුවේ පුතේ එතකොට. හරි නිවැරදි නේද පුතේ ඔබට වැඩි. හරි. එහෙනම් රෝග වලින් තොර ශාක ලබා ගැනීම සඳහා ශුද්‍ර ප්‍රචාරණ යොදා ගැනීමේදී සඳහා භාවිතා කිරීමට වඩාත්ම සුදුසු ශාක කොටස තමයි පුතේ විභාජක පටක. අපි ඇයි ඒ කියන එකත් දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා කතා කරලායි තියෙන්නේ පුතේ. ඇයි ඒ කියන එකත් කතා කරලා අපි තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නාංක 5ට පිළිතුර 5. හරි. විභාජක පටක. අපි යමු ඉදිරි ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්නෙට.
බැකෝපා. අන්න බලන්න. බැකෝපා කියන්නේ කවුද? හරි. නේද? තවත් බලන්නකෝ ජලජීවි වගාව ගැන එහෙම අහලා ඇති නේද ඔයගොල්ලෝ? ජලයේ ජීවීන් වගා කිරීම නේද පුතේ? එතකොට මත්ස්‍යයන් විතරද පුතේ ජලය වගා කරන්නේ? ජීවීන් කියන්නේ කාටද පුතේ? අපි ජීවීන් කියන්නේ අපි ඉගෙනගෙන තියෙනවා ශාක සතුන් ක්ෂුද්‍ර ජීවීන්ට නේද පුතේ? ඉතින් ඇත්තටම මේ ජලයේ ජීවීන් වගා කිරීම තමයි ජලජීවි වගාව කියන්නේ. අපේ රටේ ජලජීවි වගාව සඳහා ඉතාම හොඳ විභවයක් තියෙනවා පුතේ. ලොකු කුඩා ගංගා ගත්තාම 104කට වැඩි සංඛ්‍යාවක් අපේ රටේ තියෙනවා. ඒ වගේම පුතේ වගාවන් සඳහා යොදා නොගන්නා මේ පුරන් වෙච්ච ඉඩම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. විල්ලු. ඒ වගේම රට අභ්‍යන්තරයේ තියෙන ජලාශ, අභ්‍යන්තර ජලාශ ගත්තාම පුතේ අපේ ලංකාව තුළ අපේ රටේ තියෙන මේ දේශගුණික ඒ වගේම පුතේ මේ භූෂමතාවයන් ගත්තාම අපේ රට තුළ මේ ජලජීවී වගාව සඳහා ඉතා ඉහළ විභවයක් හැකියාවක් තියෙනවා පුතේ. ලොකු ගොඩා ගංගා 104කට වැඩි සංඛ්‍යාවක්, අභ්‍යන්තර ජලාශ, කාලීන ජලාශ. පුතේ මේ වගා කටයුතු සඳහා යොදා නොගන්නා මේ ඉඩම් කුඹුරු තියෙනවා පුතේ. වී වගාව සඳහා යොදා නොගන්නා කුඹුරු තියෙනවා, විල්ලු තියෙනවා. ඉතින් මෙන්න මේවා තුල දියුණු කරලා ජලජීවී වගාම් පද්ධති ස්ථාපිත කරොත් පුතේ රටේ ආර්ථිකය අපනයන වෙළඳපොළ අපනයන ශේෂ්ත්‍රයේ වගේම පුතේ දේශීය වෙළඳපොළ තුළ දේශීය ජනතාවගේ මේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මේ මත්ස්‍ය නිෂ්පාදන ඉතාම සාර්ථකව සිදු කරන්න පුළුවන් හොඳ විභවයක් තියෙනවා. මත්ස්‍ය නිෂ්පාදන විතර නෙවෙයි පුතේ ජලජීවී වගා යටතේ ආර්ථික මේ වැදගත්කමක් තියෙන ඖෂධ මේ වැදගත්කමක් තියෙන ශාක ජලජ පැලෑටි අපි දන්නවා අපිට වගා කරන්න පුළුවන් පුතේ මේ තුල ජලජීවි වගා පද්ධති තුල අපිට මේවා වගා කරලා අපනයන සඳහා වගේම දේශීය වෙළඳපොළ තුලත් ඉහළ ඉල්ලුමක් තියෙනවා පුතේ. ඉතින් අපේ සිලබස් එකේ තියෙන විශේෂයෙන්ම ජලජ ශාක මේ 6-7ක් විතර ප්‍රමාණයක් අපිට තියෙනවා. 6කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා පුතේ. ඉතින් මේ අතරින් අපෙන් අහන්නේ මෙන්න මේ බැකෝපා කියන කෙනා පුතේ. බැකෝපා කියන කෙනා. ඉතින් මෙයා ඇත්තටම ගත්තොත් මෙයාගේ නම මොකක්ද පුතේ? මෙයාගේ මේ සාමාන්‍ය මේ බැකෝපා කියන එක්කෙනාගේ සාමාන්‍ය ව්‍යාහාරයේ නම තමයි ලුණුවිල කියන ශාකය පුතේ. මොකද දරුවනේ මතක තියාගන්න ඕනේ මේ දේවල් හොඳ අවබෝධයෙන් තියෙන්න ඕනේ පුතේ. මේ බැකෝපා කියන කෙනාගේ සාමාන්‍ය ව්‍යාහාරය අපි කියන නම තමයි ලුණුවිල ශාකය. ඉතින් මේ ලුණුවිල ශාක ගත්තාම ඇත්තටම පුතේ මෙයා හැදෙන්නේ මිරිදියේ පුතේ. මෙයා මිරිදිය ශාකයක්. ලුණුවිල ගත්තාම මෙයා මිරිදිය ජලජ ශාකයක් විදිහට තමයි පුතේ හඳුන්වන්නේ. විශේෂයෙන්ම ජලජ ශාක සම්බන්ධයෙන් වැදගත් පුතේ මේ ජලජ ශාක අපනයන සඳහා සූදානම් කරන විදිය. ඒ වගේම මේ ජලජ ශාක ගත්තාම පුතේ අපි දන්නවා ආහාරමය ජලජ ශාක වගේම ආහාරමය නොවන ජලජ ශාක තියෙනවා. ඖෂධ විදියට යොදා ගන්න ජලජ ශාක තියෙනවා පුතේ. විශේෂයෙන්ම මේ ලුණුවිල ශාකය නේද? නැත්නම් බැකෝපා ශාකය ඔයගොල්ලෝ දන්නවා. අපිට සිලබස් එකේ තියෙන මේ අනිවාර්යයෙන්ම අපිට මේ මතක තියාගන්න ඕනේ ඒවා ටිකක් තියෙනවා නේද පුතේ? ඉතින් වැදගත් මේ ජලජ ශාක අතර මේ බැකෝපා කියන ශාකයටත් සුවිශේෂිත තැනක් හම්බ වෙනවා පුතේ. ඉතින් අපි මේවායේ වැදගත්කම් ගැන දැනගන්න ඕනේ. මේ ජලජ ශාකවල වැදගත්කම් වගේම ආහාර මේ ජලජ ශාක සහ ආහාරමය නොවන ජලජ ශාක ගැනත් විශේෂයෙන්ම අපි අවබෝධ කරගෙන ඉන්න ඕනේ. මේ ප්‍රශ්න කොතනකින් හරි අහන්න පුළුවන් පුතේ. ඉතින් ඒකත් ඉතාම හොඳ ඒකකයක් පුතේ. 12 වෙනි ශ්‍රේණියට අදාළ මේ ඒකකයේ තියෙන්නේ. ඉතින් ඒකකයත් විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ මත්ස්‍ය පාඩමේ. ඒකේ මත්ස්‍යයන් වගේම මත්ස්‍ය නොවන මේ අපි කතා කරපු ජලය තුල ජීවීන් වගා කිරීම, ජලජීවි වගා පද්ධති තුල මේගොල්ලෝ වගා කිරීම සිදුන. ඒ වගේම ආහාරමය මසුනුත් වගා කිරීම සිදුනවා පුතේ. සුරතල් මසුන් වගා කිරීම සිදුනවා. ඒගොල්ලෝ අපනයනය කිරීමක් තියෙනවා. ඉතින් මේ සඳහා ජලජීවි වගාව සඳහා ලංකාවේ මතක තියාගන්න ඉතාම හොඳ විභවයක් තියෙනවා. මෙන්න මේ හේතුව නිසාම මොකද විවිධ මේ අපේ දේශගුණික තත්ත්ව මේ භූගෝලීය පිහිටීම අපේ රටේ තියෙන සම්පත් ගත්තාම පුතේ මේ ජලජීවි වගාව දියුණු කරන්න ඉහළ විභවයක් තියෙනවා. ඒකත් මෙතනදී දුවලා පුතාලා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ පුතේ. ඒකත් මතක තබා ගැනීම හොඳයි. එහෙනම් අපි බලමු දැන් දන්නවා වැඩි. අපි අහන්නේ බැකෝපා නැත්තම් ලුණුවිල ශාකය පුතේ. කරදිය ජලජ ශාකයක් නෙවෙයි පුතේ. ඒ වගේම තුන්වෙනි පිළිතුරට යන් ඇඟිල්ලන්ට දෙනු ලබන ජීවී ආහාරාකාරය. ඇඟිල්ලන් කියන්නේ පුතේ මේ මත්ස්‍ය පැටවුන්. අපි දැන් ඔය තැම්පත් කරන්නේ විශේෂයෙන්ම ජලාශවල තැම්පත් කිරීම සඳහා මේ ඇඟිල්ලන් තමයි තැම්පත් කරන්නේ. පොකුණු තුල අපිට මේ ජලජීවි වගාවදී පොකුණු යොදා ගන්න පොකුණු තුල තැම්පත් කරන අයට අපි කියනවා ඇඟිල්ලන් කියලා. ඇඟිල්ලන් කියලා කියන්නේ මේගොල්ලෝ තමයි තැම්පත් කරලා වර්ධනය කරලා අපි ගන්නෙ අවසානයේදී. ආහාර සඳහා විශේෂයෙන්ම ආහාරමය ජලජීවි වගාවේදී මේ පොකුණු තුල වගාවේදී මේ පොකුණු තුල තැම්පත් කිරීම සඳහා ඇඟිල්ලන් තමයි මේ තැම්පත් කරන්නේ. ඇඟිල්ලන් තැම්පත් කරන්න කලින් තමයි පොකුණු හදාගන්නේ. පොකුණු පෝෂණය කරලා පොකුණු පුරවලා පවිත්‍ර කරලා ජලය දාලා ඒවා වාතනය කරන්න ඕනේ පොකුණු නේද? මේ පොකුණු හරි ගස්සගෙන පොකුණු තුල නේද මේ ආහාර ද්‍රව්‍ය හදාගෙන ඒවා විස්තර කරගෙන ස්වභාවික වැඩෙන විදිහට සකස් කරගෙන මේ ඇඟිල්ලන් තැම්පත් කරනවා ඊට පස්සේ පොකුණු තුල. නේද පුතේ? ජලාශ වලටත් මේ මිරිදිය මත්ස්‍ය මිරිදිය ජලාශ වලටත් මේ අපි හඳුන්වා දෙනවා විශේෂයෙන්ම මේ ආහාරමය මත්ස්‍ය විශේෂ වෙන්න පුළුවන් පුතේ.
නෑ ඉතින් අපිට අපේ රටට අනන්‍ය වෙච්ච එන්ඩමික් කිව්වා වගේම අපිට වෙනත් රටවලින් හඳුන්වා දුන්න ආහාර මේ මත්ස්‍ය විශේෂයෙන් ඉන්නවා දරුවනේ. ඉතින් ඒගොල්ලෝ විශේෂයෙන්ම මේ කාලීන ජලාශ වලට මේ හඳුන්වා දීම මගින් මේ ජලාශ වල තියෙන ස්වභාවික ආහාර තත්ත්වත් එක්ක මේගොල්ලෝ ඉතාම හොඳින් වර්ධනය වෙලා අපිට මේ අස්වනු ඊට පස්සේ නෙලා ගන්න ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. එහෙනම් අපි ඒක පැත්තක් මේ ජල ජීව වගාවෙම. එතකොට බැකෝපා කියන්නේ පුතේ එහෙනම් ඇඟිල්ලන් ගැන කතා කරේ. ඇඟිල්ලන්ට දෙන්න ලබන ජීවි ආහාර ආකාරයක අපෝ නැහැ ජීවි ආහාර ආකාරයක් නෙවෙයි. අපි අර මත්ස්‍ය පැටවුම් සඳහා ආහාර සකස් කිරීම පාඩමකුත් තියෙනවානේ. ඉතින් මෙතනදී ඒක පටල ගන්න එපා. රයිට්. කිවුල් ජලයේ වැඩෙන ආහාරමය මත්ස්‍ය විශේෂයක අපෝ නැහැ. කිවුල් ජලයේ විසෙන ආහාරමය මත්ස්‍ය විශේෂ ගැන කතා අපි වෙන මේ ගැන කතා කරමු. විශේෂයෙන්ම බැරමුණ්ඩි ඒ වගේම ඇම සඳහා භාවිතා කරනවා. වේක්කයා වගේ මත්ස්‍යයන් තමයි මේ කිවුල් දී ආශ්‍රිතව වගා කරන මත්ස්‍යයන්. රයිට් හරි කිවුල් දී වැඩෙන මත්ස්‍යයන්. හරි කිවුල් ජලයේ වැඩෙන විසිතුරු මත්ස්‍ය විශේෂය අපෝ නැහැ ඒකත් බොරු කතාවක්. කිව්ව මේ මත්ස්‍යයන් ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. බැකෝපා කියන්නේ ලුණු විල ශාකය. එහෙනම් මෙයා කවුද පුතේ? මිරිදිය ජලජ ශාකයක්. මිරිදිය ජලජ ශාකයක්. බැකෝපා කියලා කියන්නේ පැහැදිලි දුවේ පුතේ මිරිදිය ජලජ ශාකයක්. බැකෝපා කියන්නේ කවුද පුතේ? මිරිදිය ජලජ ශාකයක්. ඊටාත්ම පැහැදිලි. එහෙනම් ප්‍රශ්න අංක 6ට පිළිතුර 2 බැකෝපා කියලා කියන්නේ පුතේ මිරිදිය ජලජ ශාකයකි. හරි නේද පුතේ? එහෙනම් බලන්නකෝ ප්‍රශ්න අංක 6ට පිළිතුර 2. මිරිදිය ජලජ ශාකයක් කියා. මිරිදිය ජලජ ශාකයක්. හරි. ඉදිරියට යමු පුතේ. රයිට්. බලන්න දරුවනේ. 7 වෙනි ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක. ශාරීය පසක් කියපුවම දන්නවා පුත් දරුවනේ අපි pH අගය වැඩි pH අගය 14 දක්වා දැන් pH පරාසය ගත්තාම දරුවනේ අපි pH අගය අපි පොඩ්ඩක් බලමු ඇඳලා pH අගය ගත්තාම දරුවනේ right pH 7 right අපි කියනවා pH 7යි කියන්නේ උදාසීනයි 8 9 10 11 පොඩ්ඩක් අපි කිට්ටුවෙන් දාලා ලෙමු 7 8 9 10 11 12 13 14 pH 6යි 5යි 4යි 3යි 2යි 1යි pH 7යි කියපුවම අපි දන්නවා දරුවනේ උදාසීන 7ට වඩා pH අගේ අඩු වෙනකොට ආම්ලික පැත්තටයි පුතේ බර වෙන්නේ අයන්නෙන් අයන්න මතක තියාගන්න 7ට වඩා වැඩි වෙනකොට භාෂ්මික පැත්තට වැඩි 7ට වඩා වැඩි වෙනකොට දරුවනේ භාෂ්මිකයි එහෙම නැත්නම් අපි කියනවා ශාරීයයි හරි එතකොට අපිට කියනවා පුතේ සාමාන්‍යයෙන් දැන් ශාරීය පසක් ගත්තාම දරුවනේ ශාරීය පසක් නැත්නම් භාෂ්මික පසක pH අගේ වැඩි පුතේ අපි දන්නවා right pH අගය 7ට වඩා වැඩි අගයක් වෙන්න පුළුවන් පුතේ pH අගේ 14 13 වගේ 14 වගේ කියන්නේ අධික භාෂ්මික අවස්ථාවක්. ඉතින් ලවණ පසක පුතේ ඊට වඩා pH අගය අඩුයි. භාෂ්මික පසකට වඩා ලවණ පසක pH අගය අඩුයි පුතේ. right එහෙනම් අපි යමු බලන්න පිළිතුරු වලට. සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක පිළිතුරු අංක 1 අඩු EC අගයක් ඇත. කාටද පුතේ මේ EC කියන්නේ? ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ටිවිටි. විද්‍යුත් සන්නායකතාවයේ EC ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ටිවිටි අපි කියනවා විද්‍යුත් සන්නායකතාවයේ ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ටිවිටි විද්‍යුත් සන්නායකතාවයේ පළවෙනි උත්තරෙන් කියනවා පුතේ සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක අඩු EC අගයක් ඇත. ලවණ වැඩි කියන්නේ පුතේ ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ටිවිටි එක විද්‍යුත් සන්නායකතාවයේ වැඩි ඒ පසේ. යම්කිසි පසක වැඩි ලවණතාවයක් තියෙනවා කියන්නේ ලවණ වැඩි ප්‍රමාණයක් තියෙනවා කියන්නේ ඒ පසේ ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ටිවිටි එක විද්‍යුත් සන්නායකතාවයේ වැඩි පුතේ.
හරි එහෙනම් ඒ කියමන වැරදි. පළවෙනි කියමන. සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක අඩු EC අගයක් ඇත කියන කියමන වැරදි. එහෙනම් සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක වැඩි EC අගයක් තියෙනවා කියවනම් නිවැරදි. ලවණ වැඩි වෙනකොට විද්‍යුත් සන්නායකතාවයත් වැඩි වෙනවා පුතේ. එහෙනම් පළවන කියමන වැරදි. එහෙනම් පළවෙනි කියමන වැරදි. දෙවනි කියමනට යන් ඉහළ pH අගයක් ඇත. ඉහළ pH අගයක් ඇත. සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක ඉහළ pH අගයක් තියෙනවා කියන කතාව වැරදි. ලවණ ශාරීය පසක නැත්තම් භාෂ්මික පසක pH අගේ වැඩි පුතේ. ශාරීය පසක එහෙම නැත්තම් භාෂ්මික පසක පුතේ pH අගේ වැඩි. ඊට සාපේක්ෂව ලවණ පසේ pH අගේ අඩුයි. භාෂ්මික පසකට එහෙම නැත්තම් ශාරීය පසකට සාපේක්ෂව ලවණ පසේ pH අගේ අඩුයි. ශාරීය නැත්තම් භාෂ්මික පසේ pH අගේ අපි දන්නවා වැඩි. හරි. නේද? pH අගේ 7ට වඩා වැඩි අගයක් තමයි ශාරීය පසක නැත්තම් භාෂ්මික පසක ගන්නෙ. හරි. එතකොට එහෙනම් සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක ඉහළ pH අගයක් තියෙනවා කියන කතාව වැරදි. සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක අඩු pH අගයක් පවතී කියලා කිව්වනම් හරි. එහෙනම් ඒක මේ කියමන වැරදි. සාමාන්‍යයෙන් ශාරීය කියන්නේ භාෂ්මික කියන එක තමයි පුතේ. සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක එහෙනම් ඉහළ pH අගයක් තියෙනවා කියන එක වැරදි. ඊළඟට තුන්වෙනි උත්තරේ ඉහළ ESP අගයක්. කවුද මේ ESP කියන්නේ? estimate sodium percentage එක. විනිමය කළ හැකි සෝඩියම් අනුපාතය. විනිමය කළ හැකි සෝඩියම් percentage එක. ESP අගය කියන්නේ වැඩි ESP අගයක් තියෙනවා භස්මවල. ශාරීය පසක භස්මවල. එහෙනම් වැඩි ESP අගයක් විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය වැඩි භාෂ්මික නැත්තම් ශාරීය පසක කාට වඩාද? ලවණ පසකට වඩා. ලවණ පසක භාෂ්මික පසකට වඩා අඩු ESP අගයක් තියෙන්නේ. estimate sodium percentage එක. විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය. විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය. එනම් භස්ම කියපුවාම ඒගොල්ලොන්ගේ සෝඩියම් ප්‍රමාණය වැඩි. භස්ම කියපුවාම භස්ම වල සෝඩියම් වැඩි. එහෙනම් තුන්වෙනි පිළිතුරත් රිජෙක්ට් වෙනවා. තුන්වෙනි පිළිතුරෙන් කිව්වේ ඉහළ ESP අගයක් ඇත කියන එකත් එහෙනම් ප්‍රශ්නේ මොකක්ද? 7 වෙනි ප්‍රශ්නෙන් සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක පුතේ ශාරීය පසකට වඩා ලවණ පසක ඉහළ ESP අගයක් ඇත කියන පිළිතුරත් වැරදි. ශාරීය පසකට වඩා ලවණ පසක අඩු ESP අගයක් estimate sodium percentage එකක් නැත්නම් විනිමය කළ හැකි සෝඩියම් අනුපාතයක් පවතින පුතේ. එහෙනම් මේ පිළිතුරේ ඉහළ ESP අගයක් කියන පිළිතුරත් වැරදි පුතේ. 7 වෙනි ප්‍රශ්නෙට. අඩු ESP අගයක් හරි අඩු pH අගයක් ඇත. එහෙනම් සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක අඩු ESP අගයක් අන්න හරි වගේ කෑල්ල නන්නේ. ඒ කෑල්ල හරි වගේ අඩු ESP අගයක් කියන කෑල්ල හරි වගේ. ඇයි? සාමාන්‍යයෙන් ශාරීය පසක තමයි වැඩි ESP අගයක් තියෙන. estimate sodium percentage එක විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය සාමාන්‍යයෙන් අපි දන්නවා භාෂ්මික පසක නැත්තම් ශාරීය පසකයි වැඩි ESP අගයක් තියෙන්නේ. එහෙනම් මෙතන බලන්න සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක අඩු ESP කියන එක හරි. ඒත් එක්කම කියනවා අඩු pH අගයක් ඇත කියලා. සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා අඩු pH අගයක් තමයි පුතේ කාටද මේ ලවණ පසකට තියෙන්නේ. අඩු pH අගයක් කියන කතාවත් හරි පුතේ. එහෙනම් කරුණු දෙකම හරි. එහෙනම් 4 වෙනි උත්තරේ නිවැරදි. 5 වෙනි උත්තරේ බලමු. අඩු ESP හා අනබන අඩු ESP කතාව නම් හරි. ශාරීය පසකට වඩා සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා අඩු ESP කියන කතාව නම් හරි. අඩු ESP කතාව හරි. මෙන්න මේ කතාව වැරදි. ඉහළ pH අගයක් ඇත කියන එක.
සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසකට අඩු වැඩි pH අගයක් කියන එක ඉහළ pH අගයක් කියන කතාව බොරු. මොකද මේ දෙන්නගෙන් වැඩි නැත්තම් ඉහළ pH අගයක් තියෙන්නේ ශාරීය නැත්තම් බාෂ්මික පසකට. ශාරීය එහෙම නැත්තම් බාෂ්මික පසකට. එහෙනම් පස්වෙනි කියමනෙන් කියන්නේ සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක අඩු ESP හා කියන එක හරි. නමුත් ඉහළ pH අගයක් කියන කතාව වැරදි. ඒක නිවැරදි වෙන්න ඕනේ සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසකට තියෙන්න ඕනේ අඩු pH අගයක්. ශාරීය පසේ නැත්තම් බාෂ්මික පසේ pH අගය වැඩි. ඊට වඩා අඩු pH අගයක් තමයි පුතේ කාටද ලවණ පසකට තියෙන්න ඕනේ. ඒ ආකාරයටයි නිවැරදි පිළිතුර ගලප ගන්න පුළුවන් වෙන්නේ අපිට. එහෙනම් මතක තියාගන්න පුතේ සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක නිවැරදි උත්තරේ 4 පුතේ. අඩු ESP වගේම අඩු pH අගයක් තියෙන්න ඕනේ. අඩු estimate sodium percentage එකක් නැත්නම් විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතයක් වගේම අඩු pH අගයක් තියෙන්න ඕනේ. ශාරීය පස සාමාන්‍යයෙන් ශාරීය පසකට වඩා ලවණ පසක පුතේ අඩු ESP ඒ වගේම අඩු pH අගයක් ඇත. එහෙනම් පුතේ 7 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 4 පුතේ 7ට පිළිතුර 4. 7 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර 4 දරුවනේ. හොඳයි දරුවනේ. හරි. හොඳ ප්‍රශ්නයක්. හරි. ජලයේ ඔක්සිජන් මට්ටම අඩු කිරීමට අපජලය සතු ධාරිතාවය පරීක්ෂා කිරීම සඳහා යොදාගත හැකි වඩාත් සුදුසු පාරාමිතීන් වන්නේ. රයිට්. ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ ඒකකය ඔබ දන්නවා. ජල ප්‍රභව පාඩමට පස්සේ පස්වෙනි ඒකකයේ ජලයේ ගුණාත්මකභාවය ඒකකේ විශේෂයෙන්ම අපි ජලයේ ගුණාත්මකභාවය සඳහා වැදගත් වන පාරාමිතීන් ගැන කතා කරනවා පුතේ. භෞතික පාරාමිතීන් ගැන කතා කරනවා. රසායනික පාරාමිතීන් ගැන කතා කරනවා. ජෛවීය පාරාමිතීන් ගැන කතා කරනවා. භෞතික පාරාමිතීන් යටතේ ජලයේ ගන්ධය, ආවිලතාවය, වර්ණය, උෂ්ණත්වය වගේ දේවල් අපි කතා කරා නේද පුතේ. ඊට පස්සේ TSS අගය නේද පුතේ. total suspended solid මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය ගැන අපි කතා කරා. ඊට පස්සේ රසායනික පාරාමිතීන් යටතේ දරුවනේ දැන් භෞතික පාරාමිතීන් යටතේ තමයි විද්‍යුත් සන්නායකතාවයත් අපි ගැනත් කතා කරේ. ජලයේ විද්‍යුත් සන්නායකතාවය භෞතික පාරාමිතයක් යටතේ කතා කරේ අපි. ඒ වගේම රසායනික පාරාමිතීන් යටතේ අපි කතා කරනවා DO නැත්නම් dissolved oxygen ජලයේ දියවිලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය. ඒ වගේම biological oxygen demand එක ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම. ඒ වගේම COD chemical oxygen demand එක පුතේ ජලයේ කඨිනත්වය ගැන කතා කරා. hardness එක ගැන. ඒ වගේම ජෛවීය පාරාමිතීන් යටතේ coliform ගැන කතා කරා දරුවනේ. මේ ජලය මල ද්‍රව්‍ය වලින් දූෂිතද කියන එක තහවුරු කර ගැනීම සඳහා අපි මේ coliform පරීක්ෂාව සිදු කරනවා. රයිට්. එහෙනම් ගුණාත්මක ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව මෙන්න මේ විවිධ පාරාමිතීන් වල අගයන් ගැන අපි සැලකිලිමත් වෙනවා. මෙන්න මේ පාරාමිතීන් සම්බන්ධව අපි කතා කරනවා විශේෂයෙන්ම මෙහිදී. හරි. එතකොට එහෙනම් මේ විශේෂයෙන්ම මේ ජලයේ ඔක්සිජන් මට්ටම අඩු කිරීමට මේ අපජලය ගැන කතා කරනකොට ඒවායි මේ අපජල පිරියම් කිරීමේ ඒකකයක කාර්යක්ෂමතාවය හරි බලා ගන්න යනකොට අපිට ඒවයි මේ ගුණාත්මකභාවයේ තත්ත්වය ගැන බලා ගන්න යනකොට විශේෂයෙන්ම අපිට මේ අපජලය ගැන කතා කරනකොට වැදගත් වන මේ රසායනික පාරාමිතීන් දෙකක් ගැන කියන්න පුළුවන් පුතේ. ඉතින් මේ අපි විශේෂයෙන්ම මේකෙදි dissolved oxygen ගැන කතාට වඩා COD chemical oxygen demand නැත්නම් අපි කියනවා රසායනික ඔක්සිජන් ඉල්ලුම ළඟට අපි කියනවා BOD කියනවා ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම නැත්නම් බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එක. නිකන් අපි DO ගැනත් කතා කරමුකෝ. DO කියන්නේ dissolved oxygen ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය. ජලයේ දීලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය ද්‍රාවිත dissolved oxygen ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය ජලයේ දීලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය. රයිට්. රසායනික පාරාමිතිය. හරි. එතකොට හරි. අපි ඉස්සරහට යමු.
හරි ප්‍රශ්න අංක 8 අපෙන් අහන්නේ ජලයේ ඔක්සිජන් මට්ටම අඩු කිරීමට ජලයේ ඔක්සිජන් මට්ටම අඩු කිරීමට right ජලයේ දියවලන ඔක්සිජන් තියෙන්නේ dissolved ඔක්සිජන් විදියට ජලයේ ඔක්සිජන් මට්ටම අඩු කිරීමට හරිද ජලයේ ඔක්සිජන් මට්ටම අඩු කිරීමට අපජලයේ සතු ධාරිතාවය පරීක්ෂා කිරීම සඳහා යොදාගත හැකි වඩාත් සුදුසු පරාමිතිය වෙන්නේ. ඉතින් මේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමට අවශ්‍ය එක පමණක් නෙවෙයි. වඩාත්ම අනිකුත් ද්‍රව්‍ය ගැනත් කතා කරපුවාම විශේෂයෙන්ම අපි දන්නවා ප්‍රබල ඔක්සිකාරකයක් මගින් රසායනික ද්‍රව්‍යයක් භාවිතා කරලා මේ ඔක්සිකරණය කිරීමට මේ ඔක්සිකරණය කිරීම සඳහා ප්‍රබල ඔක්සිකාරකයක් භාවිතා කරලා right රසායනික ඔක්සිජන් ඉල්ලුම මේ සඳහා ප්‍රබල ඔක්සිකාරකයක් මගින් ඔක්සිකාරකය කියන්නේ ඔක්සිකරණය කරවන කෙනා කාටද දන්නුනේ ඔක්සිකාරකය කියලා කියන්නේ ඔක්සිකාරකයා කියලා කියන්නේ ඔක්සිකරණය කරවන කෙනා. එහෙනම් ඔක්සිකරණය කරවන්න ප්‍රබල ඔක්සිකාරකයක් භාවිතා කරනවා. කාබනික ද්‍රව්‍ය පමණක් නෙවෙයි එතකොට මේකෙන් ජීර්ණය වෙන්නේ. දැන් එතකොට අපිට දැන් එවනම් මෙතන බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එකට වඩා මෙතනදී වඩාත්ම වැදගත් වෙන්නේ කෙමිකල් ඔක්සිජන් අපි කියනවා රසායනික ඔක්සිජන් ඉල්ලුම නේද කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එක COD එක එහෙනම් ජලයේ ඔක්සිජන් මට්ටම අඩු කිරීමට අපජලයේ සතු ධාරිතාවය කැපාසිටි එක පරීක්ෂා කිරීම සඳහා යොදාගත හැකි වඩාත්ම සුදුසු පරාමිතිය වන්නේ ද්‍රාවිත ඔක්සිජන් නෙවෙයි ඩිසෝල්ව්ඩ් ඔක්සිජන් නෙවෙයි අවලම්බිත මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණයක් නෙවෙයි right ද්‍රාවිත ඔක්සිජන් නෙවෙයි total suspended solid නෙවෙයි මුළු කොලිෆෝම් සංඛ්‍යාව නෙවෙයි කොලිෆෝම් වලින් බලන්නේ අපි මොකද්ද ජලයේ මල ද්‍රව්‍ය වලින් දූෂිතද කියලා එහෙනම් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ව්‍යාධි ජනක ජලය මගින් බෝ වෙන්න පුළුවන් රෝග විදියට කොලරාව වගේ දේවල් උණ සන්නිපාතය සැල්මොනෙල්ලා ටයිෆස් ශිගෙල්ලා වගේ දේවල් ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් මෙන්න මේ මල ද්‍රව්‍ය ආශ්‍රිත ජලෙ ඉන්න පුළුවන් මොකද මේගොල්ලෝ ඊටාම දුර්ලභයි මේගොල්ලෝ වෙනුවෙන් වෙන වෙනම පරීක්ෂණ කරනවට වඩා පරීක්ෂණ කරන්න යනකොට ඒ සඳහා වෙන වෙනම පරීක්ෂණ කරන්න ගියොත් වැඩි කාලයක් ගත වෙනවා නේ ඉස්සෙල්ලා අපි තහවුරු කරලා ඉවරවගෙන හරි මේ කොලිෆෝම් ටෙස්ට් එක කරලා හරි කොලිෆෝම් ටෙස්ට් එක කරලා හඳුන්න තහවුරු කරලා මේගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ජලයේ මල ද්‍රව්‍යයෙන් දූෂිතයි නම් මල ද්‍රව්‍යයෙන් දූෂිත ජලය ආශ්‍රිතව අන්න අර කියපු ව්‍යාධි ජනක ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අන්න එතකොට උණ්ඩ කරන්න පුළුවන්. නැත්නම් මේගොල්ලෝ ඊටාම කලාතුරකින් තමයි හම්බෙන්නේ. ඒක නිසා ඒගොල්ලන්ට වෙන වෙනම පරීක්ෂණ කරන එක ප්‍රායෝගික නැහැ. ඒක නිසා තමයි මේ ජෛවීය පරාමිතීන් යටතේ කොලිෆෝම් ටෙස්ට් එක කරන්නේ. මේ නිසා ඇතුළු අචලතාපි සතුන්ගේ අන්ත්‍රය ආශ්‍රිතව ජීවත් වෙන ශුද්‍ර ජීවියෙක් එස්චරතියා කෝලයි නැත්නම් ඊකෝලයි කියන්නේ. ඉතින් මේ ජලය මල ද්‍රව්‍ය වලින් දූෂිත වෙලා තියෙනවා නම් මේ ජලයේ කොලිෆෝම් තියෙනවා නම් මේ ජලයේ මල ද්‍රව්‍ය වලින් දූෂිතයි කියලා අපිට කියන්න පුළුවන්. ඒ අනුව මේ මල ද්‍රව්‍ය වලින් දූෂිත ජලය ආශ්‍රිතව කවුද අර කියපු රෝග ඇති කරන්න පුළුවන් ව්‍යාධි ජනක ශුද්‍ර ජීවී ආකාර ඉන්න පුළුවන්. රයිට් ඒක නිසා තමයි අර පරීක්ෂා කරලා තහවුරු කරගත්තට පස්සේ අරවා සඳහා පරීක්ෂණ කරන්න හැකියාව තියෙනවා. රයිට් එහෙනම් මුළු කොලිෆෝම් සංඛ්‍යාවත් නෙවෙයි. ඒ වගේම ජීව විද්‍යාත්මක ඔක්සිජන් ඉල්ලුමත් නෙවෙයි බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එකක් නෙවෙයි අපි කිව්වා මේක ප්‍රබල ඔක්සිකාරකයක් මගින් හරිද නේද වියෝජනය කරන්න අවශ්‍ය ප්‍රමාණය අපි එහෙනම් කිව්වා එහෙනම් අපිට මේ ජීව විද්‍යාත්මක ඔක්සිජන් ඉල්ලුමත් නෙවෙයි නිවැරදි පිළිතුර රසායනික ඔක්සිජන් ඉල්ලුම නැත්නම් බයොලොජිකල් ඔක්සිජන් කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එක. නියම උත්තරේ නම් ජලයේ ඔක්සිජන් මට්ටම අඩු කිරීමට අපජලයේ සතු ධාරිතාවයේ පරීක්ෂා කිරීම සඳහා යොදාගත හැකි වඩාත් සුදුසු පරාමිතිය වන්නේ කවුද?
රසායනික ඔක්සිජන් ඉල්ලුමය. හොඳයි දරුවනේ ඊළඟ ප්‍රශ්නයට යනවා. ප්‍රශ්න අංක 9. ඊටාම හොඳ ප්‍රශ්නයක්. දැන් පළවන ඒකකයට පස්සේ දෙවන ඒකකයේ 12 වෙනි ශ්‍රේණියේ පස ජෛව පද්ධතිය ආශ්‍රිත පස. ඒකේ පළවෙනි කොටසට තී පාංශු ලක්ෂණ ගැන කතා කරනවා. පසේ භෞතික ලක්ෂණ, රසායනික ලක්ෂණ, ඒ වගේම ජෛවීය ලක්ෂණ ගැන කතා කරනවා අද පුතේ. ඒ වගේම මේ දෙවනි ඒකකයේ දෙවන කොටසෙන් කතා කරන්නේ අපි මේ විශේෂයෙන්ම පස්කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය. ශ්‍රී ලංකාවේ පස්කාණ්ඩ පිළිබඳ අධ්‍යයනයේ පුතේ මේක ඇග්‍රි වලට දාලා තියෙන කොටසක්. නමුත් ඇත්තටම මේක BST වලටත් වැදගත් වෙනවා මේ ජෛව පද්ධතිය ආශ්‍රිත කටයුතු වලදී. විශේෂයෙන්ම පස්කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය අතිශයින්ම වැදගත් වෙන්න පුළුවන්, වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේක BST වලටත් මේ පාර්ට් එක දාලා තියෙනවා. කලින් BST වල තිබ්බේ නැහැ, ඇග්‍රි වල මේ පාර්ට් එක තිබුණේ. කලින් BST වල තිබ්බ නැති එකක්. විශේෂ නිර්දේශයේ ආවත් කාලන 2017 ඔබ දන්නවා. ඒත් එක්කම සිලබස් එකට අලුතින් දාපු කොටසක් තමයි පුතේ මේ පස්කාණ්ඩ පිළිබඳ අධ්‍යයනය. ඉතින් ශ්‍රී ලංකාවේ මහා පස්කාණ්ඩ ගැන අපි දන්නවා නේද? හරි. පානබොක්කේ මුවම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවේ මහා පස්කාණ්ඩ 14ක් තියෙනවා කිව්වා නේද? ඒවා අතරින් අපි ප්‍රධාන කාණ්ඩ 4ක් ගැන ඒ වගේ ලක්ෂණ ගැනත් කතා කරලා තියෙනවා. එහෙනම් මේ දෙවන ඒකකයේ තමයි දුවේ පුතේ විශේෂයෙන්ම මේ ජෛව පද්ධතිය ආශ්‍රිත පස. ඉතින් ඒ ඒකකයට අදාළව මේ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. බලමු ඔන්න එතකොට ඔබට දැන් ඒ ඒකක වලට අදාළව අහන ප්‍රශ්න පිළිබඳවත් අවබෝධයක් එනවා. අවසානයේ මේ ප්‍රශ්න කොච්චරක් ඇවිල්ලා තියෙනවද ඒකක වයිස් කියන එක සහ ඒ සඳහා දීලා තියෙන ලකුණු සංඛ්‍යාවත් අපිට බලා ගන්න පුළුවන් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරලා අවසන් වුණාට පස්සේ. හොඳයි දරුවනේ බලමු. එහෙනම් රළු අයනයක් සහිත පස්වල රළු අයනයක් කියලා කියන්නේ පුතේ එහෙනම් මේ පසේ වැලි අධිකයි, වැලි අධික පසක් රළු අයනයක්. දැන් වැලි වල ලක්ෂණ ගත්තොත් වැලි අංශු අතර සාපේක්ෂව මහා සිදුරු තියෙන විශාල අවකාශ තියෙන්නේ. වැලි අංශු ගත්තාම වැලි අංශු අතර සාපේක්ෂව මහා සිදුරු තියෙන විශාල අවකාශ තියෙන්නේ. වැලිපසක ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අඩුයි. ඇයි මේ විශාල අවකාශ තුලින් වැලිපසට යොදන ජලය වැලිපසින් ඉක්මනින්ම ඉවත් වෙලා යනවා. ඒ කියන්නේ වැලිපසක ජල වහනය සතුටුදායකයි. ජල වහනය සතුටුදායකයි. ජල වහනය හොඳින් සිද්ධ වෙනවා. වැලිපසක වාතනය ඒ අර වැලි අංශු අතර තියෙන මහා අවකාශ තුල වාතයට හොඳින් රැඳිලා ඉන්න පුළුවන්. එහෙනම් වැලිපසක වාතනයත් සතුටුදායකයි. වැලිපසක වාතනය හොඳට සිද්ධ වෙනවා. එහෙනම් බලන්නකෝ වැලි ගත්තාම පසක යම් කිසි පසක පමණට වැඩිවීම හෝ අඩුවීම හොඳ නැහැ. ප්‍රශස්ත මට්ටමකයි පවතින්න ඕනේ. වැලි අංශු අතර එහෙනම් තියෙන්නේ සාපේක්ෂව මහා සිදුරු, විශාල සිදුරු. ඒක නිසා වැලි අංශු අතර ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අඩුයි. ඇයි මේ මහා සිදුරු තුලින් විශාල අවකාශ තුලින් ජලය ඉවත් වෙලා යනවා. ජල වහනය වෙනවා. එහෙනම් බොහෝමයක් භෝග වගා කටයුතු සඳහා වැලිපසක් සුදුසු වෙන්නේ නැහැ. හැබැයි සමහර ඔය අලභෝග රටකජු යනි භෝග සඳහා නම් වැලිපසක් සුදුසු වෙනවා. හරි. බොහෝමයක් භෝග වගාවන් සඳහා වැලිපසක් සුදුසු වෙන්නේ නැහැ. නමුත් වැලිපසක මේ අවකාශ අතර වාතයට ජලය ඉවත් වුණාට පස්සේ ඉවත් වෙනවනේ. මේ වැලිපසක මේ විශාල අවකාශ අතර හිස්තැන් අතර වාතයට රැඳිලා ඉන්න අවස්ථාව තියෙනවා. මොකද වාතයේ හිර වෙලා ඉන්න, තෙරපිලා ඉන්න කැමති නැහැ. මේ අවකාශ තියෙනකොට හොඳට ඉඩ තියෙන තැනක තමයි වාතයේ නිදහසේ ඉන්නයි කැමති. එහෙනම් වැලිපසක හොඳට වාතනය සිද්ධ වෙනවා. ඒ වගේම වැලිපසක ජල වහනයක් සතුටුදායකයි. නමුත් වැලිපසක ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අඩුයි දරුවනේ. මොකක්ද අඩු? ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අඩුයි. හොඳයි දරුවනේ. එතකොට දෙවන එකකයට අදාළව අපි දෙවන එක ගැනයි පොඩ්ඩක් කතා කරේ. ඉතින් මේ ප්‍රශ්නය බලමු අපි විශේෂයෙන්ම අපි මේ වැලි වල ලක්ෂණ ගැන මේ පසේ තියෙන ප්‍රාථමික khනිජාංශ ආකාර ගත්තාම පුතේ අපි දන්නවා වැලි මැටි රොන් මඩ කියන අංශ අතරිනුත් පසක ලක්ෂණ කරී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ මේ වැලි සහ මැටි කියන khනිජාංශ ආකාරයි. හරි. එහෙනම් එතකොට බලන්න. රළු අයන සහිත පස්වල කැපිටල් A කියමනෙන් කියන්නේ කැපිටල් A මගින් කියන්නේ පාංශු ශුද්ධජීවී ක්‍රියාකාරීත්වය අඩුයිලු. බලන්නකෝ. අපෙන් අහන්නේ රළු අයනයක් සහිත පස්වල වැලි අධිකයි. වැඩිපුර වැලි තියෙන්නේ පුතේ. එහෙනම් රළු අයනයක් සහිත පස්වල කැපිටල් A කියමන බලන්න ප්‍රකාශය බලන්න. පාංශු ශුද්ධජීවී ක්‍රියාකාරීත්වය අඩුය. පුතේ වැලි පසක මේ වැලි අංශු අතර තියෙන්නේ සාපේක්ෂව මහා සිදුරු විශාල අවකාශ.
මෙන්න මේ විශාල අවකාශ අතර පුතේ හිතන්නකෝ මගේ මේ අතේ ඇඟිලි කියන්නේ වැලි අංශ කියලා. එතකොට බලන්නකෝ වැලි අංශ අතර මේ බලන්නකෝ අවකාශ තියෙනවානේ විශාල අවකාශ. මෙන්න මේ අවකාශ අතර වාතයට රැඳිලා ඉන්න පුළුවන්. වැලිපසක වාතනයේ සතුටුදායකයි කියලා කිව්වා අපි. දැන් ඒක නිසා මේ වැලිපසක හොඳින් වාතනය සිදු වෙනවා නම් වැලිපසක වාතනයේ සතුටුදායක නම් ඒ පසේ පාංශු සුද්ධජීවී ක්‍රියාකාරීත්වය අඩුයි නෙවෙයි පාංශු සුද්ධජීවී ක්‍රියාකාරීත්වය වැඩි. ඇයි මේ අවකාශ අතර වාතයට රැඳිලා ඉන්න පුළුවන්නේ? වැලි අංශු අතර තියෙන සාපේක්ෂව මහා සිදුරුනේ විශාල සිදුරුනේ. මෙන්න මේ මහා සිදුරු අතර මෙන්න මේ අවකාශ අතර විශාල අවකාශ හිස්තැන් අතර වාතයට හොඳට රැඳිලා ඉන්න පුළුවන්. වාතයේ නිදහසේ ඉඳයි කැමති. වාතයට හොඳට රැඳිලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ වැලිපසක වාතනය සතුටුදායකයි පුතේ. ඒ කියන්නේ වැලිපසක අපි කිව්වොත් පාංශු ජීවී ක්‍රියාකාරීත්වය අඩු නැහැ. වැලිපසක පාංශු ජීවී ක්‍රියාකාරීත්වය වැඩි පුතේ. එහෙනම් ඒ කියමන වැරදි. ජලය රඳවා තබා ගැනීමේ ධාරිතාවය අඩුයි. ඔව් හරියටම හරි. රළු අයනයක් සහිත පස්වල වැලි පස්වල ජලය රඳවා තබා ගැනීමේ ධාරිතාවය අඩුයි. ඔව් ඇයි? වැලි පසකට යොදන ජලය මේ විශාල අවකාශ තුලින් හිස්තැන් තුලින් ඉක්මනින්ම ඉවත් වෙලා යනවා. ජල වහනය වෙලා යනවා. වැලි පසක ජල වහනයේ සතුටුදායකයි. පසට යොදන ජලය ඉක්මනින් ඉවත් වෙනවා. වැලිපසක ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අඩුයි පුතේ. එහෙනම් ඒ කියමන හරි. B කියමන හරි. ජලය රඳවා තබා ගැනීමේ ධාරිතාවය අඩුයි වැලිපසක. B කියමන නිවැරදි. ජලය රඳවා තබා ගැනීමේ ධාරිතාවය අඩුයි B කියමන නිවැරදි පුතේ. ඒ වගේම කැටායන හුවමාරු ධාරිතාවය අඩුයිලු. ඒ මොකක්ද ඒ කතාව? cation exchange capacity එක අඩුයිලු. ඒක මොකක්ද? අපි දන්නවා මේ පසේ තියෙන කලිල අංශ වටා පාංශු ද්‍රාවණයේ තියෙන ශාක පෝෂක මේ කලිල අංශ වලට අධිශෝෂණය වෙලා තියෙනවා. පසේ ඉන්න කලිල අංශ වලට අධිශෝෂණය වෙලා ඉන්නවා. right? අවශ්‍ය විටක ඒ අයන හුවමාරු කරගන්නත් මේගොල්ලන්ට හැකියාව තියෙනවා. මේක තමයි පසේ කැටායන හුවමාරු ධාරිතාවය කියලා කියන්නේ දරුවනි. එතකොට මේ කලිල අංශ ගත්තාම පුතේ අපි දන්නවා කාබනික කලිල සහ අකාබනික කලිල වශයෙන් ආකාර දෙකක් තියෙනවා. කාබනික කලිල වලට අපි හියුමස් සලකන්න පුළුවන්. අකාබනික කලිල විදිහට මැටි අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කලිල ගත්තාම මේ කලිල වල ආරෝපණය ඍණයි පුතේ. මේ කලිලවල ආරෝපණය ඍණයි. මෙන්න මේ ඍණ ආරෝපිත කලිල වටා ධන ආරෝපිත ශාක පෝෂක මොකද වෙලා තියෙන දරුවනේ? අධිශෝෂණය වෙලා තියෙන. මේ ඍණ ආරෝපිත කලිල වටා මේ කලිලවල ආරෝපණය ඍණයි. කලිල අංශු වටා තියෙන ආරෝපණය ඍණයි. ඒගොල්ලෝ ඍණ ලෙස ආරෝපිතයි පුතේ. මෙන්න මේ ඍණ ලෙස ආරෝපිත කලිල අංශ වටා පුතේ ධන ලෙස ආරෝපිත ශාක පෝෂක අධිශෝෂණය වෙලා තියෙන. අඩු වෙනකොට හුවමාරු කරගන්න අහපව් දෙන්න හුවමාරු කර ගැනීමත් සිද්ධ වෙනවා මේව. අයන හුවමාරු කර ගැනීමත් සිද්ධ වෙනවා පුතේ. right? එහෙනම් අපි දන්නවා මේ කලිල නැත්නම් මැටි පසක කැටායන හුවමාරු ධාරිතාවය වැඩි. එහෙනම් මේ රළු අයනයක් සහිත වැලි පසක කැටායන හුවමාරු ධාරිතාවය අඩුයි කියන පිළිතුරයි. ඒකත් අපිට නිවැරදි පිළිතුරක්. කැටායන හුවමාරු ධාරිතාවය අඩුයි. ඔව්. කැටායන හුවමාරු ධාරිතාවය අඩුයි. කැටායන හුවමාරු ධාරිතාවය වැඩි වෙන්නේ අපි කියනවා කලිල අංශ වලට අධිශෝෂණය වෙලා තියෙන්නේ. කාබනික කලිල අකාබනික කලිල ඉන්න. ඒ කතාව අපි කතා කරේ. හරි. එහෙනම් උත්තරේ වෙන්නේ බලන්න සීත් හරි. BC බලන්න ඒ පමණි වැරදි. ඒ විතරක් නෙවෙයි B පමණිත් නෙවෙයි. right? C විතරක් නෙවෙයි. A හා B නෙවෙයි. මෙන්න උත්තරේ පහ B හා C පමණි. උත්තරේ පහ B හා C පමණි පුතේ. බලන්න උත්තරේ පහ B හා C පමණි. උත්තරේ පහ B හා C පමණි. රළු අයනයක් සහිත පස්වල
ජලය රඳවා තබා ගැනීමේ ධාරිතාවය අඩුයි. ඒ වගේම කැටායන හුවමාරු ධාරිතාවය අඩුයි. කැටායන හුවමාරු ධාරිතාවය අඩුයි. පිළිතුර 5 පුතේ. කැටායන හුවමාරු ධාරිතාවය අඩුයි. පිළිතුර 5. B හා C පිළිතුර. රළු වහනයක් සහිත පසක ජලය රඳවා තබා ගැනීමේ ධාරිතාවය අඩුයි පුතේ. වගේම කැටායන හුවමාරු ධාරිතාවය අඩුයි. මැටි පසක තමයි කැටායන හුවමාරු ධාරිතාවය වැඩි වන්නේ. කලිල අංශ වලටනේ අධිශෝෂණය වෙලා තියෙන්නේ. මැටි කලිල අකාබනික කලිල, හියුමස් කියන්නේ කාබනික කලිල. රයිට්. හරි. ඉදිරියට යන් අපි ප්‍රශ්න අංක 10ට යන්නේ. මෙන්න හොඳ ප්‍රශ්නයක් තියෙනවා. හරි. ප්‍රශ්න අංක 10ට පිළිතුරු සැපයීම සඳහා තලමේසේ භාවිතා කර අරීය ක්‍රමයට ලබාගත් පහත දැක්වෙන දල රූප සටහනක් යොදා ගන්න. තලමේස ක්‍රමය හැමදාම අහනවා අනිවාර්යයෙන්ම බහුවර්ණ ප්‍රශ්නයකටත් මේකෙන් බිම් මැනීම එකකින් අහනවා පුතේ. විභාග රචනා ප්‍රශ්න වගේම ප්‍රධාන රචනා ප්‍රශ්නත් අහනවා. ඒතර මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළ අවසානයේකට මම කලින් කිව්වා වගේ ඔබට ඒ බිම් මැනීම ඒකකයෙන් අහලා තියෙන ප්‍රශ්න වගේම නිතරම හැම අවුරුද්දකම අහන ප්‍රශ්න මොනවද, ළඟ ළඟ හැමදාම අහන ප්‍රශ්න මොනවද කියන එක පිළිබඳ අවබෝධයක් එනවා ඒ පාඩම් වලින්. එතකොට අපිට දෙන ලකුණු සංඛ්‍යාව හා කොහොමද රචනා ප්‍රශ්න කොච්චරක් ඇහිලා තියෙනවද බිම් මැනීම පාඩමෙන්, බහුවර්ණ ප්‍රශ්න කොච්චරක් අහලා තියෙනවද, විවෘත ප්‍රශ්න කොහොමද අහලා තියෙන්නේ කියන එක පිළිබඳ අපිට අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ විදිහට අවබෝධයක් ලබා ගැනීම තුළින් පුතේ අපිට මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්, සාර්ථකව මේ වැඩේ කරගන්න පුළුවන් වෙනවා. විභාගෙට ඉහළ ප්‍රතිඵලයකට යන්න අපිට අවස්ථාව උදා වෙනවා පුතේ. එකකින් අවස්ථාව ලැබෙනවා අපිට ඒකේ. හොඳයි. එහෙනම් ප්‍රශ්න අංක 10ට පිළිතුරු සැපයීම සඳහා තලමේසේ භාවිතා කර අරීය ක්‍රමයට ලබාගත් පහත දැක්වෙන දල රූප සටහනක් යොදා ගන්න. මෙන්න දල රූප සටහනක් තියෙනවා අරීය ක්‍රමයට යොදාගෙන භාවිතා කරලා. අපි දන්නවා තලමේසේ භාවිතයෙන් විශේෂයෙන්ම ප්‍රධාන වැදගත්කමක් විදිහට අපිට ඉඩමක ඒ කියන්නේ අපිට ඉඩමක් මනින අවස්ථාවේදීම ඉඩමක සිතියම පිළිවිල කරගන්න පුළුවන් ක්‍රමයක්. රයිට්. ඉඩම මනින අවස්ථාවේදී මේ ප්‍රධානතම වැදගත්කම විදිහට අපිට කියන්න පුළුවන් තලමේස මිත්‍ත ක්‍රමේ අපිට මිනුම් කටයුතු සිදු කරන අවස්ථාවේදීම ඉඩම මනින අවස්ථාවේදීම සිතියම පිළිවිල කරගන්න පුළුවන් ක්‍රමයක්. තලමේසය සහ අනිකුත් උපාංග භාවිතා කරලා මේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන් තලමේස බිම් මැනීමේ ක්‍රමය මගින්. රයිට්. දැන් තලමේසය ගත්තාම ප්‍රධාන කොටස් කීපයක් දෙකකින් සමන්විතයි පුතේ. තෙපාව මත නංවන අඳින පුවරුව තියෙනවා පුතේ. ට්‍රයිපෝඩ් එක මත අපිට නංවන්න පුළුවන් මේ ඩ්‍රොවින් බෝඩ් එක. ඒක තේක්ක වැනි පදම් කළ ලීයකින් හදලා තියෙන පුතේ. ලෑල්ලකින් පදම් කරපු ලෑලි හදලා තියෙන මේ ඩ්‍රොවින් බෝඩ් එක. ඒ බෝඩ් එකට අපිට එලා ගන්න පුළුවන් අඳින කඩදාසි ක්ලිප් මගින් පින් මගින් එලා ගන්න පුළුවන්. මෙන්න මේ අඳින පුවරුව සහ තලමේසය කියන කොටස තියෙනවා පුතේ. තලමේසය සහ අඳින පුවරුව. ඊට පස්සේ ඇලිඩේඩර් කියන ඇලිඩේඩ් උපකරණය තියෙනවා පුතේ. මේ ඇලිඩේඩින් බලලා තමයි ඉඩ මේ මායිම් වලට තියෙන දුරවල් අපි ලකුණු කරගෙන ඒවා මිනුම් පටියකින් මායිම් වල ඉඳලා මේසේ අදාළ ලක්ෂයට මැන ගැනීම සිදු වෙන්නේ. ඉතින් මේ විදිහට තලමේසේ භාවිතා කළ ආකාර කිහිපයකට අපිට මේ මිනුම් කටයුතු සිදු කරන්න පුළුවන්. සිතීම පිළිකිරීමේ ක්‍රම එක ක්‍රමයක් තමයි මේ අරීය ක්‍රමය. ඊළඟට අපිට භාවිතා කරන්න පුළුවන් පුතේ ට්‍රැවර්සින් මෙතඩ් එක තියෙනවා. ඒ වගේම අපි කියනවා මේකෙදී අපිට ත්‍රිකෝණීකරණය භාවිතා කරන්න පුළුවන් ට්‍රැන්ගියුලේෂන් මෙතඩ් එක තියෙනවා දරුවනේ. ඒ වගේම රේඩියේෂන් මෙතඩ් එක සහ අපි කියනවා මොකද්ද අවසන් වශයෙන් අපිට මේකෙදී පුතේ අපි කියනවා මේකෙදී විශේෂයෙන්ම බාධක සහිත ඉඩම් වල මේ බාධක මගහරවමින් මැනීම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා පුතේ. අපි ඒකට කියනවා විශේෂයෙන්ම ඒ ක්‍රමය ට්‍රැවර්සින් මෙතඩ් එක, ට්‍රැවර්ස් මෙතඩ් එක කියලා කියනවා පුතේ. ඒ ක්‍රමෙනුත් කරනවා. ඉතින් මෙතනදී අපිට කියලා තියෙන්නේ මේ අරීය ක්‍රමයේ භාවිතයෙන් බලනකො ප්‍රශ්න අංක 10ට පිළිතුරු සැපයීම සඳහා තලමේසේ භාවිතා කර අරීය ක්‍රමයට ලබාගත් පහත දැක්වෙන දල සටහන භාවිතා කරන්න කියලා. ඉතින් අපෙන් අහන්නේ ඉහත රූප සටහනේ දක්වා ඇති දල සටහනේ ශ්‍රේෂ්ඨ ඵලය හොයන්න. නම් අපිට ඕගොල්ලෝ දැක්ක ගමන් කියන්න පුළුවන් ප්ලැනීමීටරේ භාවිතා කරන්න පුළුවන් මේ ගමන් කරවලා කියලා. ප්ලැනීමීටරයක් අපිට දීලා නැහැනේ. අගයන් ගොඩාක් දීලා හින්දා අපිට වැඩේ බලමු ගොඩ දාගන්න පුළුවන් වේද කියලා. එතකොට බලන්න මෙතන මේ රූප සටහන් කොටස් දෙකක් තියෙනවා. මම මේ කොටස් දෙක A B කියලා දාගන්නවා. මේක මම කැපිටල් A කියලා නම් කර දාගන්නවා. මෙන්න මේ කොටස කැපිටල් B කියලා මම නම් කරගන්නවා. එතකොට බලන්න මෙන්න මේ පාද දෙකේ බලන්න මේ පාද දෙක ගත්තොත් මේ 10යි මීටර 18යි. රයිට්? හරි. මේ පාද දෙක ගත්තාම 10 මීටර 10යි මීටර 18යි. එතකොට මේ ඒකේ පළල ගත්තාම බලන්න මේ 7යි මීටර. එතකොට මේ දෙක බලන්නකෝ සමානයි. නේ? එතකොට එහෙනම් අපිට මේ මේක එතකොට මේ දෙන්නගේ බලන්න මේ පාද සමාන්තරයි දෙන්නගේ. එතකොට එහෙනම් අපිට ඒක ත්‍රිපිසීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. එහෙනම්
ත්‍රපීසියමක වර්ගඵලය හොයන්න අපි දන්නවා ත්‍රපීසියක වර්ගඵලය හොයන්න පුළුවන් දරුවනේ මේ සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම 2 අපිට ඒ වගේම මේ මෙන්න මෙතන තියෙන උස ලම්බ උස. හරි බලමු. එතකොට භාගයේ වැඩි කිරීම right සමාන්තර පාද දෙක කවුද පුතේ 10යි m 10 ධන 18යි 10 ධන 18යි මෙතන උස 7යි right වැඩි කිරීම 7යි නේද? එතකොට මෙතන 28යි 10 ධන 18යි කියන්නේ 28යි 28 බෙදීම දෙක වාරයක් 7 28 බෙදීම දෙක කියන්නේ 14යි වැඩි කිරීම 7යි නේ මෙතන 7 වරක් 4 28න් නේ 28න් 8යි දෙකක් ඉතුරුයි 7 වරක් 1 7යි 2යි 9යි 98යි right එන එතන අපිට ආවා 98යි මීටර කියලා. හරි. එතකොට මේ කැලෙත් මම ඒ විදිහටම බලනවා. හරි. මෙන්න මේ කැලෙත් බලන්නකො මෙතනත් බලන්නකො මේ සමාන මේ පාද දෙක 18යි 7යි මෙතන මේ පාද දෙක බලන්නකො. right 8යි. මෙන්න මේක 8යි. එතකොට සමාන්තර පාද දෙක සමාන්තරයි. එතකොට එහෙනම් මටත් එතන ත්‍රපීසියමක වර්ගඵලය වෙන සමීකරණ දාගෙන මට ඒක හදන්න පුළුවන්. බලමු. භාගයේ වැඩි කිරීම පාද දෙකේ එකතුව පාද දෙක 18 ධන මේ 18 ධන 7යි වාරයක් මෙතන උස 8යි. හරි. එතකොට මෙතන හරිනේ මෙතන 18යි මෙතන 7යි. එතකොට බලන්න ඒ දෙකේ එකතුව බලන්න ඒ දෙකේ එකතුව ගත්තාම 25යි බෙදීම දෙක වාරයක් 8යි 12.5යි ඒක වැඩි කිරීම 8යි කියන්නේ මෙතන අගේ 100යි විතර කියලා. හරි. එතකොට මේ දෙක අගයන් දෙක එකතු කරපුවාම මෙතන 98යි මීටර මෙතන 100යි මීටර right අපිට ගන්න පුළුවන් 198යි වර්ග මීටර කියලා. බලමු මෙහෙම උත්තරයක් තියෙනවද කියලා. right 192යි වර්ග මීටර නෙමෙයි 270යි වර්ග මීටර වැරදි 306යි වර්ග මීටර වැරදි 396යි වර්ග මීටර වැරදි මෙන්න නිවැරදි පිළිතුර අපි ගන්නේ කිරීමෙන් ගත්ත දරුවනේ 198යි වර්ග මීටර. ඉතින් මේක සරලයි. මේක අංක අකුරු ගොඩාක් දැක්කට බය වෙන්න එපා. ටක් ගාලා ත්‍රපීසියම් නීතිය දාලා අපිට වර්ගඵලය ගණනය කරන්න පුළුවන්. ඉතින් ඒක පාද සමාන්තරයි වගේ ගැටලුවක් නෑ. සාමාන්‍ය දේවල් ඕගොල්ලෝ මේ ගැන දරුවෝ හොඳටම දන්නවා. ඉතින් මේ වර්ගඵල පරිමා ගණන් SFT වලටත් හොඳට ඉගෙන ගන්න සපෝට් එකක් අරගෙන අපේ සපෝටින් සබ්ජෙක්ට් එක BST වලට සහ IT වලට කම්පල්සරි සබ්ජෙක්ට් එකනේ SFT විෂය SFT එකත් අනිවාර්යෙන් හොඳට කරගන්න ඕනේ. හොඳ ලකුණු ගන්න පුළුවන් විෂයක්. ඉතින් ඒකත් අනිවාර්ය විෂය අපේ විෂයට උදව්වට තියෙන විෂය සපෝටින් සබ්ජෙක්ට් එක කම්පල්සරි සබ්ජෙක්ට් එක. ඉතින් ඒකෙදි ඕගොල්ලෝ මේ දේවල් කරන්න ගණිත ගැටලු විසඳලා නේද වර්ගඵල පරිමා හදලා ඉතින් ඒවට අදාළව කටයුතු භෞතික විද්‍යාව කොටස් රසායනික විද්‍යාව කොටස් සහ ජීව විද්‍යාව කොටස් වලට අදාළව මේ දේවල් ඉගෙන ගන්නවා SFT වලදී. හොඳයි පුතේ. එහෙනම් නිවැරදි පිළිතුර 10 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 2 පුතේ. 10 වෙනි ප්‍රශ්නෙට පිළිතුර නිවැරදි පිළිතුර 2. හොඳයි පුතේ. අපි ඊළඟ කොටසින් දුවල පුතාලත් එක්ක බලාපොරොත්තු වෙනවා 11 වෙනි ප්‍රශ්නයේ සිට ප්‍රශ්න සාකච්ඡා කරන්න ඊළඟ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලොත් එක්ක. ඊළඟ කොටසින් අපි ඔයගොල්ලොත් එක්ක එකතු වෙනවා මේ ප්‍රශ්න සාකච්ඡා කරන විශේෂයෙන් අපි මතක තියාගෙන දරන 2020 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ දුවල පුතාලත් එක්ක අපි මේ සාර්ථකව සාකච්ඡා කරමින් පවතින්නේ. අපි ඊළඟ කොටසින් දුවල පුතාලත් එක්ක ඊළඟ ප්‍රශ්න ටික 11 වෙනි ප්‍රශ්නයේ සිට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.